කරපු නිසා පදාර්ථයේ මූලික කොටස් ටික මම අද චුට්ටක් ඒක මතක් කරන්නම්. මම ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් හොඳට බලා ගන්න. right. දැන් හොඳට අහගෙන ඉන්න. පදාර්ථයේ ව්‍යුහය ගත්තොත් එහෙම මේ පදාර්ථය කොහොමද හැදිලා තියෙන්නේ? එතකොට විශ්වයේ තියෙනවා පදාර්ථය සහ ශක්තිය කියලා දෙයක්. පදාර්ථය ගත්තොත් එහෙම මේ තියෙන පදාර්ථයක් හඳුනා ගන්න පුළුවන් පදාර්ථයේ සතු ලක්ෂණ කීපයක්, ස්කන්ධයක් තියෙනවා, පරිමාවක් තියෙනවා. ඒ වගේම ওই පරිමාව සහ ස්කන්ධය දෙකම තියෙන නිසා තමයි අපි කියන්නේ අවකාශයේ ඉඩක් ගන්නවා කියලා. ඒ වගේම රසායනික වෙනස්කම් වලට ලක් කරන්න පුළුවන්. ඒ වගේම භෞතික වෙනස්කම් වලට ලක් කරන්න පුළුවන්. අපි ඒවට කියන්නේ පදාර්ථ කියලා. එතකොට මෙන්න මේක තමයි මම කලින් දවසේ ඔයාලට ලියා ගන්න දුන්නේ අන්තිමටම පදාර්ථය බෙදා වෙන් කරන විදිය. භෞතික ස්වභාවය අනුව බෙදා වෙන් කරන විදිය අපි කතා කරන්නේ 6 වසරේදී. ඝන ද්‍රව වායු. ওই දකුණු පැත්තේ මේ කොනෙන්ම මේ භෞතික අවස්ථාව අනුව කියන එක තියෙන්නේ ඔන්න ඔතන ඝන ද්‍රව වායු. ඊට පස්සේ රසායනික වශයෙන් බෙදෙන විදිය තමයි වැදගත් වෙන්නේ 10 වසරේදී. එකක් සංශුද්ධ ද්‍රව්‍ය, අනිත් එක සංශුද්ධ නොවන ද්‍රව්‍ය. අපි ඒවට කියනවා මිශ්‍රණ කියලා. එතකොට සංශුද්ධ ද්‍රව්‍ය ගත්තොත් ඒ කියන්නේ 100% පිරිසිදු කිසිම වෙනත් ද්‍රව්‍යයක් මිශ්‍ර වෙලා නැති ආන්නේවට තමයි අපි කියන්නේ සංශුද්ධ ද්‍රව්‍ය. එතකොට මේ සංශුද්ධ ද්‍රව්‍ය වර්ග දෙකක් තියෙනවා. එකක් මූල ද්‍රව්‍ය, අනිත් එක සංයෝග. මූල ද්‍රව්‍යයක් නොවන සංයෝගත් නොවන සංශුද්ධ ද්‍රව්‍ය ලෝකේ නැහැ. සංශුද්ධ නොවන ද්‍රව්‍ය හේවත් මිශ්‍රණ ගත්තොත් අපි ඒ වර්ග දෙකක් තියෙනවා. එකක් සමජාතීය මිශ්‍රණ, අනිත් එක විෂම ජාතීය මිශ්‍රණ. සමජාතීය මිශ්‍රණයක් කියන්නේ මිශ්‍රණයේ සංඝටක හැමතැනම ඒකාකාරව පැතිරිලා තියෙනවා නම්. දැන් ලුණු ද්‍රාවණයක් ගත්තොත් ජලයයි ලුණුයි හැමතැනම ඒකාකාරීව පැතිරිලා තියෙනවා. ඒකට අපි කියන්නේ සමජාතීය මිශ්‍රණයක්. විෂම ජාතීය මිශ්‍රණයක් කියන්නේ විෂමාකාරී ලෙස තමයි පැතිරිලා තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් හුණු ටිකක් වතුරේ දිය කරොත් ටික වෙලාවක් යනකොට හුණු පතුලේ තැම්පත් වෙනවා. ජලයේ දිය වෙලා තියෙන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඒක ගත්තොත් පිටින් හඳුනා ගන්න පුළුවන් අපි ඒවට කියනවා විෂම ජාතීය මිශ්‍රණ කියලා. ඔන්න ඔය ටික තමයි අපි ගිය සතියේ කතා කරේ. අපි එහෙනම් අද මාතෘකාව බලමු පරමාණුව කියන එක. හරි. එහෙනම් මං හිතන්නේ ওই දක්වා තමයි ගිය සතියේ කතා කරේ පදාර්ථය භෞතික සහ රසායනික වශයෙන් බෙදා වෙන් කිරීම කියන තැනට යනකම්. හරි. එහෙනම් ඒ දක්වාද දුමිදු කතා කරේ පරමාණුව කියන එක ලිව්වේ නෑ නේද පුතේ? නෑ සර්. නෑනේ. හරි. එහෙනම් පුතාලා හැමෝම අද දිනේ දාලා ලස්සනට ලියා ගන්න මාතෘකාව පරමාණුව. 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 හොඳයි. දැන් හොඳට අහගන්න පරමාණුව. හරි. පරමාණුව කියලා කියන්නේ සරලවම කිව්වොතින් පදාර්ථයේ තැනුම් ඒකකය. ඕනම පදාර්ථයක් ගත්තොත් ඒ ඕනම පදාර්ථයක තැනුම් ඒකකයට අපි කියනවා පරමාණුව කියලා. එතකොට පරමාණුවක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි කියන්නේ පදාර්ථයේ ගුණ ප්‍රකාශ කරන්න පුළුවන් කුඩාම අංශුව තමයි පරමාණුව. දැන් පුංචි උදාහරණයකට මම ගත්තොත් මම රටහුණු කූරක් අරගෙන ඒ රටහුණු කූර භාග දෙකකට වෙන් කරනවා. ඒ එක භාගයක් අරගෙන ආයි ඒක භාග දෙකකට වෙන් කරනවා. ඊට පස්සේ ඒකිනුත් භාගයක් අරන් ආයි තව භාග දෙකකට වෙන් කරනවා. දැන් ඔයාලට තේරෙනවා මේක එන්න එන්න පුංචි වෙනවා. ওই විදියට කොටස් වලට වෙන් කරන් ගිහින් එක අවස්ථාවක් එනවා ඇහැට පේන්නේ නැති අවස්ථාවක් එනවා. එතනිනුත් ඔබට ගියොත් ආලෝක අන්වීක්ෂයටත් නොපෙනෙන අවස්ථාවකට යනවා. එතනිනුත් ඔබට ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයනොත් පේන්නේ නැති තැනකට ඕක යනවා. කොහොම හරි ඕක ගිහින් අවසානයේ කෙලවර වෙනවා මෙන්න මේ වගේ තැනකින්. ඒ කියන්නේ මෙන්න මේ වගේ තවදුරටත් බෙදන්න බැරි තැනකට එනවා. මේක තවදුරටත් බෙදන්න බෑ. මේක තමයි එහෙනම් පදාර්ථය හැදිච්ච කුඩාම තැන. මෙන්න මේකට තමයි කියන්නේ පදාර්ථයේ තැනුම් ඒකකය. හෙවත් පරමාණුව. මුලින්ම මේ අදහස ලෝකෙට ප්‍රකාශ කරේ 1803 අවුරුද්දේ ජෝන් ඩෝල්ටන් කියන විද්‍යාඥයා.
මෙන්න මේ 1803 ජෝන් ඩෝල්ටන් කියන විද්‍යාඥයා තමයි මේ පරමාණුව කියන අදහස ලෝකෙට මුලින්ම ඉදිරිපත් කරේ. හැබැයි එයා ඊට වඩා දෙයක් කිව්වේ නැහැ. එයා කිව්වේ පදාර්ථයේ තැනුම් මේකකේවත් පදාර්ථය බෙදා වෙන් කළ හැකි කුඩාම අංශුව පරමාණුව කියලා හැඳින්වුවා. ඒක ලෝකේ අදටත් පිළිගන්න සත්‍යයක්. හැබැයි ඩෝල්ටන් ඉදිරිපත් කරපු අනික් කරුණු අද නූතන විද්‍යාවේ සොයා ගැනීම එක්ක වෙනස් වෙලා තියෙනවා. ඒවා අද පිළිගන්නේ නැහැ. අපි ඒවා තව ටිකකින් බලමු. එතකොට මේක තමයි පදාර්ථයේ තැනුම් මේකකයේ හෙවත් පරමාණුව. එතකොට මෙයා තමයි පදාර්ථයේ ගුණ ආරක්ෂා කරන්න පුළුවන් විදියට හැදිලා තියෙන කුඩාම අංශුව. හැබැයි ඩෝල්ටන් කිව්වා මේක තවදුරටත් බෙදා වෙන් කරන්න බෑ, මේක ඇතුලේ මීට වඩා කුඩා අංශුන් නැහැ කියලා. නමුත් ඒක අද අසත්‍යයක් වෙලා තියෙනවා. අපි බලමු මේක උපපරමාණුක අංශුන් කියන කොටසෙදී ඒක බලමු. එතකොට මේක තමයි පරමාණුව කියන එක සරලවම කිව්වොත් ඔන්නෝක තමයි පරමාණුව කියලා කියන්නේ. එතකොට ඔයාලට මෙන්න මේ රූප සටහනේ හොඳට බලන්න. මේ රූප සටහනේ මේ ඔයාලට පේනවා මෙන්න මේ වගේ ඉතා කුඩා අංශුන්. මෙන්න මේවා තවදුරටත් බෙදලා වෙන් කරන්න බෑ. ඒ කියන්නේ මේකේ ಗುಣ නොවෙනස්ව පවතින විදියට මේක තවදුරටත් දෙකට වෙන් කරන්න බෑ. ඔන්නෝක තමයි පරමාණුව හෙවත් පදාර්ථයේ තැනුම් මේකකය කියලා ජෝන් ඩෝල්ටන් 1803 දී ප්‍රකාශ කරේ. ඊට පස්සේ අපි බලමු පරමාණුව පිළිබඳව තවදුරටත් විස්තර මොන වගේද කියලා. හරි. එහෙනම් අපි ලියා ගනිමු. පුංචි අනුමාත්‍රකාවක් ලියන්න. දැන් ඔයාලා අර chart එක ලියා ගන්නට අවශ්‍යයි. ඒක මම ගිය සතියේ ලියා ගන්න දුන්නා. යම් කිසි දරුවෙකුට ගිය සතියේ පන්තියට සම්බන්ධ වෙන්න බැරි වුණා නම් ඒ chart එක ලියා ගන්න පුතේ. මේක මම YouTube අප්ලෝඩ් කරාට පස්සේ ඔයාලට link එක දාන්නම්. ඒ link එක හරහා එතකොට ඔයාලට ඒක බලනකොට ඒ අවශ්‍ය තැන වීඩියෝ එක නවත්ත ගන්න පුළුවන්. නවත්තගෙන ඒ අවශ්‍ය විස්තර ඔක්කොම ලියා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි යමු පරමාණුව කියන්නේ මොකක්ද කියලා. හරි. මාතෘකාව ලියන්න පරමාණුව. හරි. ලියන්න. කිසියම් පදාර්ථයක් ඒක ඝනයක් වෙන්න පුළුවන්, ද්‍රවයක් වෙන්න පුළුවන්, වායුවක් වෙන්න පුළුවන්. හරි. කිසියම් පදාර්ථයක් කොටස් වලට වෙන් කරගෙන යාමේදී ඒ කියන්නේ රටහුණු පූර කොටස් වලට වෙන් කරන අවස්ථාව මතක තියාගන්න. කිසියම් පදාර්ථයක් කොටස් වලට වෙන් කරගෙන යාමේදී එහි ගුණ ආරක්ෂා වන පරිදි බෙදා වෙන් කළ හැකි කුඩාම ඒකකය පරමාණුයි. මෙයට පදාර්ථයේ තැනුම් ඒකකය යයිද කියනු ලැබේ. මෙයට පදාර්ථයේ තැනුම් ඒකකය යයිද කියනු ලැබේ. හරි. ඔන්න ඕක තමයි අපි පරමාණුව කියලා විග්‍රහ කරන්නේ. ඔතන ಗುಣ ආරක්ෂා වන විදියට කියන්නේ දැන් රටහුණු කූරේ ಗುಣ ආරක්ෂා වෙන විදියට බෙදා වෙන් කරන්න පුළුවන් පරමාණුව තමයි මේ පරමාණුව. අපි යකඩ කෑල්ලක් ගත්තොත් යකඩ කෑල්ලේ ಗುಣ ආරක්ෂා වෙන්න පුළුවන් විදියට බෙදා වෙන් කරන්න පුළුවන් කුඩාම අංශුව තමයි යකඩ පරමාණුව. දැන් කොයි වෙලාවක යකඩ පරමාණුවයි තඹ පරමාණුවයි සමාන වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම කිව්වේ ಗುಣ ආරක්ෂා වෙන විදියට බෙදා වෙන් කරන්න පුළුවන් කුඩාම කොටස තමයි පරමාණුව කියලා කියන්නේ. හරි. ඕක තමයි මුලින්ම 1803 දී ජෝන් ඩෝල්ටන් කියන විද්‍යාඥයා තමයි මේ පරමාණුව පිළිබඳ මුල්ම අදහස ලෝකෙට ඉදිරිපත් කරේ. එතන වෙනම රුලකින් ලියාගන්න යටින් ලියන්න. වර්ෂ 1803 දී ජෝන් ඩෝල්ටන් නම් විද්‍යාඥයා විසින් පරමාණුව
පිළිබඳ මුල්ම අදහස පරමාණුව පිළිබඳ මුල්ම අදහස ඉදිරිපත් කර ඇත. ඉදිරිපත් කර ඇත. හරි. හොඳයි. ඊට පස්සේ පුංචි අනුමාතෘකාවක් ලියා ගන්න. පරමාණුක ව්‍යුහය. පරමාණුක ව්‍යුහය. පරමාණුක ව්‍යුහය. මොකද පුතේ? කියන්න පුතේ මට ඔයාගේ සිග්නල් අඩු වගේ ටික මොකද දෙව්මි කියන්නකෝ ප්‍රශ්නේ? කලින් කියප එක කියන්න පුළුවන්ද? හරි. ඔව්. කලින් කියප ඒ කියන්නේ පුතේ ඔයාගේ කියන එක මට නිකන් අමුතු විදියට ඇහෙන්නේ. මේ කලින් කියප එක කියන්නේ ජෝන් ඩෝල්ටන් පරමාණු හොයාගත්ත කිව් එකද? හරි. මට හරියට දෙවුනි කියන එක සැරයක් ඇහුණා කලින් කියප එක කියන්න කියලා කියන්නේ. රයිට්. කලින් කියප එක කියන්නේ මෙච්චරයි පුතේ. වර්ෂ 1803 දී තමයි ජෝන් ඩෝල්ටන් කියන විද්‍යාඥයා ওই පරමාණුව පිළිබඳ සංකල්පය ලෝකෙට ඉදිරිපත් කරේ. ඊට පස්සේ මාතෘකාව ලියා ගන්න පරමාණුක ව්‍යුහය. පරමාණුක ව්‍යුහය. හරි. දැන් හොඳට අහගන්න. දැන් ජෝන් ඩෝල්ටන් කියන විද්‍යාඥයා පරමාණුව කියන එක ගැන අදහස මුලින්ම ඉදිරිපත් කරා. ඒක විද්‍යාත්මක සාක්ෂි මත නෙමෙයි ඉදිරිපත් කරේ. එයා උපකල්පනය කරලා ඉදිරිපත් කරේ. ඔතනින් පස්සේ ඒ කියන්නේ 1803න් පස්සේ විවිධ විද්‍යාඥයින් මේ ඩෝල්ටන් කියපු දේ ගැන හොයා බැලුවා. එහෙම හොයා බලපු විද්‍යාඥයෝ කීප දෙනෙක් ඉන්නේ. එක්කෙනෙක් තමයි ජේ.ජේ තොම්සන්. ඊට පස්සේ අර්නස්ට් රදර්ෆර්ඩ්, ජේම්ස් ටෙඩ්වි. ඒ වගේ විවිධ විද්‍යාඥයින් මේකට මේ මොකක්ද කියන එක පිළිබඳ පරීක්ෂණ කරා. ඔන්න ඔතෙන්දී මේ විද්‍යාඥයෝ මේ පරමාණු පිළිබඳව අලුත් දේවල් හොයාගත්තා. ආන්නේ හොයාගත්ත දේවල් එකතු කළා පරමාණුව මොන වගේද කියන එක පිළිබඳව පොඩි ව්‍යුහයක් ගොඩනගලා තියෙනවා. ආන්නේකට තමයි කියන්නේ පරමාණුක ව්‍යුහය කියලා. හැබැයි මතක තියාගන්න මේ පරමාණුව කියන එක ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයටවත් නොපෙනෙන ඒ තරම්ම ඉතාම කුඩා අංශුවක් තමයි පරමාණුව කියලා කියන්නේ. ඒ නිසා මේක මේ ඇහැට පේන ඉසව්වේ අපි කතා කරන දෙයක් නෙමෙයි. හරි. එතකොට පරමාණුක ව්‍යුහය පිළිබඳව පරීක්ෂණ කරද්දී මුලින්ම ජේ.ජේ තොම්සන් කියන විද්‍යාඥයා වැදගත් චරිතයක් බවට පත් වෙනවා. මේ ජේ.ජේ තොම්සන් කියන විද්‍යාඥයා පුතේ වර්ෂ 1895 දී හරි වර්ෂ 1895 දී ඒ කියන්නේ 1803 ඉඳන් අවුරුදු 90කට විතර පස්සේ 1895 දී මේ ජේ.ජේ තොම්සන් කියන විද්‍යාඥයා හොයාගන්නවා පරමාණු ඇතුලේ ඉලෙක්ට්‍රෝන කියලා උපපරමාණුක අංශු වර්ගයක් ඉන්නවය කියලා. ඒක ඉතාම වැදගත් සොයා ගැනීමක් වුණා. එතකොට ජේ.ජේ තොම්සන් 1895 දී ඉලෙක්ට්‍රෝන කියලා උපපරමාණුක අංශු වර්ගයක් අර පරමාණුව ඇතුලේ ඉන්නවයි කියන එක හොයාගත්තා. ඒක පරමාණුක ව්‍යුහය ඉදිරිපත් කරන්න ගොඩාක් වැදගත් කාර්යයක් වුණා. එතනින් පස්සේ තව දුරටත් මේ පිළිබඳව විවිධ පරීක්ෂණ කරනකොට අර්නස්ට් රදර්ෆර්ඩ් කියන විද්‍යාඥයෙක් බිහි වෙනවා. අර්නස්ට් රදර්ෆර්ඩ්. මෙන්න මේ අර්නස්ට් රදර්ෆර්ඩ් කියන විද්‍යාඥයා තව දුරටත් පරීක්ෂණ කරා. තව දුරටත් පරීක්ෂණ කළා. එයා 1911 දී ප්‍රෝටෝන කියලා
උපපරමාණුක අංශු වර්ගයක් ඉන්නයි කියලා හොයා ගන්නවා. එහෙනම් ඔන්න දැන් පරමාණුව ඇතුලේ උපපරමාණුක අංශු වර්ග දෙකක් තියෙයි කියලා මේ වෙනකොට හොයාගෙන තියෙනවා. එතකොට පළවෙනි එක්කෙනා හොයාගත්තේ ජේ.ජේ. තොම්සන්, දෙවෙනි එක හොයාගත්තේ අර්නස්ට් රදර්ෆර්ඩ්. ඊට පස්සේ මෙතනින් මේක නැවතුනේ නැහැ. තව දුරටත් මේ පිළිබඳ පරීක්ෂණ කරා. පරීක්ෂණ කරනකොට ජේම්ස් චැඩ්වික් කියන විද්‍යාඥයෙක් බිහි වෙනවා. එයාගේ නම ජේම්ස් චැඩ්වික්. ජේම්ස් චැඩ්වික්. මෙයා 1932 දී හොයාගන්නවා නියුට්‍රෝන කියලා උපපරමාණුක අංශු වර්ගයක් පරමාණු ඇතුලේ ඉන්නනේ කියලා. එහෙනම් හොඳට මතක තියාගන්න මේ පරමාණුව හොයාගත්තේ 1803 දී ජෝන් ඩෝල්ටන් කියන විද්‍යාඥයා. එතනින් පස්සේ විද්‍යාඥයින් 3 දෙනෙක්ගේ මූලිකත්වයෙන් වැදගත් කරුණු 3ක් හොයාගන්න. ජේ.ජේ. තොම්සන් 1895 දී ඉලෙක්ට්‍රෝන කියලා જાතියක් හොයාගන්නවා පරමාණුව ඇතුලේ තියෙන. අර්නස්ට් රදර්ෆර්ඩ් 1911 දී ප්‍රෝටෝන කියලා જાතියක් හොයාගන්නවා. 1932 දී ජේම්ස් චැඩ්වික් කියන විද්‍යාඥයා නියුට්‍රෝන කියලා જાතියක් හොයාගන්නවා. එතනින් පස්සේ තවත් විද්‍යාඥයින් තවත් කරුණු ඉදිරිපත් කරා. ඒ අනුව පොසිට්‍රෝන, මීසෝන කියලා තවත් උපපරමාණුක අංශු හොයාගෙන තියෙනවා. නමුත් අපි ඒව ගැන කතා කරන්නේ නැහැ 10 වසරේදී. එහෙනම් හොඳට මතක තියාගන්න පරමාණුව හැදිලා තියෙන්නේ තවත් උපපරමාණුක අංශුන් එකතු වෙලා කියන එක දැන් අපි දන්නවා. ඔන්න ඕක තමයි පුතේ පරමාණුවේ ව්‍යුහය කියලා කියන්නේ. ඒක එසේ මෙසේ දෙයක් නෙමෙයි. ඒක බොහොම පරීක්ෂණ කරලා හොයාගත්ත දේවල්. ඒ අනුව ජේ.ජේ. තොම්සන් ඉලෙක්ට්‍රෝන හොයාගත්තා. අර්නස්ට් රදර්ෆර්ඩ් ප්‍රෝටෝන හොයාගත්තා. ජේම්ස් චැඩ්වික් නියුට්‍රෝන හොයාගත්තා. මෙන්න මේ තුන හොඳට මතක තියාගන්න ඕන. හරි. එහෙනම් ඊට පස්සේ අපි මේ කරුණු එකතු කරලා කොහොමද බලමු පරමාණුක ව්‍යුහය ගොඩනගන්න. පරමාණුක ව්‍යුහය හදන්න කලින් ඒක ගොඩනගන්න කලින් මෙන්න මේ කට්ටිය කවුද කියන එක අපිට වැදගත් වෙනවා. හරි. එහෙනම් ලියාගමු පරමාණුක ව්‍යුහය. ලියන්න මෙහෙම. ලියන්න පරමාණුව යනු ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයට පවා පරමාණුව යනු ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයට පවා සංවේදී නොවන ඉතා කුඩා අංශුවකි. මෙහි ව්‍යුහය, ඒ කියන්නේ පරමාණුව මොන වගේද කියන එක. මෙහි ව්‍යුහය ඉදිරිපත් කිරීමේදී ප්‍රධාන විද්‍යාඥයින් තිදෙනෙකු විසින් මෙහි ව්‍යුහය ඉදිරිපත් කිරීමේදී ප්‍රධාන විද්‍යාඥයින් තිදෙනෙකු විසින් පරීක්ෂණාත්මකව සොයාගත් උපපරමාණුක අංශුන් වර්ග තුනක් වැදගත් වේ. හරි. දැන් මේ තුන් දෙනාගේ යට එක ලියාගන්න. ජේ.ජේ. තොම්සන් 1895 ඉලෙක්ට්‍රෝන සොයාගත්තා.
අර්නස්ට් රදර්ෆර්ඩ් 1911 ප්‍රෝටෝන හොයාගත්තා. ජේම්ස් චැඩ්වික් 1932 දී නියුට්‍රෝන හොයාගත්තා. දැන් පුතාලට මේවා හොයාගත්තේ මොන පරීක්ෂණ අනුවද කියන එක අපි ඕ ලෙවල් විභාගෙදී බලාපොරොත්තු වෙන්නේ නැහැ. කලින් සිලබස් එකේ ටිකක් ඒ ගැන කතා කරා. නමුත් දැන් මේ ඔක්කොම උසස් පෙළ පන්ති වලට දාලා තියෙනවා. ජේම්ස් චැඩ්වික් කොහොමද නියුට්‍රෝන හොයාගත්තේ? මේකට මේ ක්‍රූක්ස් නලය කියලා එකක් පදනම් කරගෙන හරි ලස්සන පරීක්ෂණ කීපයක් උසස් පෙළ පන්තියේදී ඉගෙන ගන්න පුළුවන් රසායන විද්‍යාව පැත්තෙන්. උසස් පෙළ බයෝ හරි මැත්ස් හරි කරන්න අදහසක් තියෙනම් පුතාලට ඒ දේවල් ඉදිරියේදී ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම අර්නස්ට් රදර්ෆර්ඩ් ප්‍රෝටෝන හොයාගත්ත විදිය. ඒ වගේම ජේ.ජේ. තොම්සන් ඉලෙක්ට්‍රෝන හොයාගත්ත විදිය. ඒ ඔක්කොම පුතේ උසස් පෙළටයි කතා කරන්නේ. සාමාන්‍ය පෙළට කතා කරන්නේ නැහැ. හරි? එහෙනම් මේ තුන ලියාගන්න. ජේ.ජේ. තොම්සන් 1895 ඉලෙක්ට්‍රෝන සොයා ගැනීම. අර්නස්ට් රදර්ෆර්ඩ් 1911 ප්‍රෝටෝන සොයා ගැනීම. ජේම්ස් චැඩ්වික් 1932 නියුට්‍රෝන සොයා ගැනීම. ඔන්න ඔය කරුණු තුන තමයි වැදගත් වෙන්නේ. හරි. දැන් වෙනම රූලකින් ලියා ගන්න මේ කරුණු ටික ලියාගෙන ඉවර වෙලා වෙනම රූලකින් ලියා ගන්න. හරි. ලියන්න. මෙම උපපරමාණුක අංශුන් සොයා ගැනීමෙන් පසු මෙම උපපරමාණුක අංශුන් සොයා ගැනීමෙන් පසු මෙම උපපරමාණුක අංශුන් සොයා ගැනීමෙන් පසු පරමාණුව පිළිබඳව විවිධ විද්‍යාඥයින් විසින් ආකෘති ඉදිරිපත් කර තිබේ. ආකෘති ඉදිරිපත් කර තිබේ. හරි. දැන් පළවෙනි ආකෘතිය ලියා ගන්න. ඒ තමයි ජේ.ජේ. තොම්සන් කියන විද්‍යාඥයා තමයි මේ ආකෘතිය ඉදිරිපත් කරේ. එයා මේක ඉදිරිපත් කරේ ඉලෙක්ට්‍රෝන හොයාගත්තට පස්සේ. ඒක හොඳට දැන් හිතන්න ඕන අතීතයට ගිහිල්ලා ඔළුවෙන් හොඳට මොලෙන් කල්පනා කරන්න ඕන 1895 තමයි ඉලෙක්ට්‍රෝන හොයාගත්තේ. කවුද හොයාගත්තේ? ජේ.ජේ. තොම්සන්. එතකොට ජේ.ජේ. තොම්සන් ඉලෙක්ට්‍රෝන හොයාගන්නකොට මේ ප්‍රෝටෝන නියුට්‍රෝන කියලා જાතියක් දැනගෙන හිටියේ නැහැ කවුරුවත්. ඒතකොට ජේ.ජේ. තොම්සන් විසින් ඉලෙක්ට්‍රෝන හොයාගත්තට පස්සේ එයා පරමාණුව මෙන්න මේ වගේ වෙන්න ඇති කියලා එයා ආකෘතියක් ඉදිරිපත් කරනවා. ඒ ආකෘතිය අද වෙනකොට සම්පූර්ණයෙන්ම බොරුවක් වුණත් අපිට ඒක වැදගත්. එහෙනම් පළවෙනි එක ලියා ගන්න ජේ.ජේ. තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ප්ලම් පුඩින් ස්ට්‍රක්චර් එක. ප්ලම් පුඩින් ආකෘතිය. එහෙනම් ලියා ගන්න ජේ.ජේ. තොම්සන්ගේ පළවෙනි ආකෘතිය ලියන්න ජේ.ජේ. තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය. ඉංග්‍රීසියෙන් කියනවා ප්ලම් පුඩින් ස්ට්‍රක්චර්. බලන්න ඔයාලා කියන්නකෝ ආපහු. මොකද පුතේ? මුලින් ඉඳන් කියන්නකෝ. පළවෙනි කියන්නේ විවිධ විද්‍යාඥයින් විසින් ආකෘති ඉදිරිපත් කරා. ඒකෙන් පළවෙනි ආකෘතිය ඉදිරියට ලියා ගන්න ජේ.ජේ. තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය. ජේ.ජේ. තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය. හොඳට අහගන්න දැන්. මේ ජේ.ජේ. තොම්සන් කියන විද්‍යාඥයා ඉලෙක්ට්‍රෝන හොයාගත්තට පස්සේ එයා හිතුවා පරමාණුව මෙන්න මේ වගේ වෙන්න ඇති කියලා. එයාගේ සිතුවිල්ලක් විතරයි. පරීක්ෂණ වලින් හොයාගත්ත දෙයක් නෙමෙයි. එයා හිතුවා පරමාණුව කියන්නේ මෙන්න මේ වගේ ගෝලාකාර වස්තුවක් වෙන්න ඇති. හැබැයි එයා කියනවා මේ ගෝලාකාර වස්තුව ධන ආරෝපිතයි. එහෙනම් ප්ලම් පුඩින් ස්ට්‍රක්චර් එකේදී මුලින්ම ජේ.ජේ. තොම්සන් කියනවා ධන ආරෝපිත පරමාණුව තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ එයා විසින් 1895 දී හොයාගත්ත ඉලෙක්ට්‍රෝන තියෙනවානේ. ඒ ඉලෙක්ට්‍රෝන මෙයා හිතුවා ඉලෙක්ට්‍රෝන මේක පුරා පැතිරිලා තියෙනවා.
ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන බව හොඳට මතක තියාගන්න. ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි. එතකොට ජේ.ජේ තොම්සන් කියනවා පරමාණු ගෝලයක් වගේ ඒක ධනාරෝපිතයි. ඒකේ තැනින් තැන මෙන්න මේ වගේ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන විසිරිලා පැතිරිලා තියෙයි කියන එක එයා හිතුවා. ඒ අනුව මෙයා කියනවා පරමාණු කියන්නේ ධනාරෝපිත ගෝලයක්. ඒක ඇතුලේ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන විසිරිලා පැතිරිලා තියෙනවා. ඒක උපමා කරා පුඩිමක් නම් පරමාණුව කියන්නේ ඒ පුඩුමේ තනින් තන විසිරිලා තියෙන අර ප්ලම් අපි කියන්නේ වියලි මිටි ආන්නේ මිටි වගේ තනින් තන ඉලෙක්ට්‍රෝන විසිරිලා ඇති කියලා තමයි ජේ.ජේ තොම්සන් කිව්වේ. මේකට තමයි කියන්නේ ප්ලම් පුඩින් ස්ට්‍රක්චර් එක. ඔයාලා දැන් ඉන්ටර්නෙට් භාවිතා කරන නිසා YouTube වල එහෙම නැත්නම් Google වල ගහලා බලන ප්ලම් පුඩින් ස්ට්‍රක්චර් කියලා සෑහෙන විස්තර තියෙනවා. හරි? හැබැයි මේක ජේ.ජේ තොම්සන් හොයාගත්තට මේක අද වෙනකොට සම්පූර්ණයෙන්ම මෙහෙම එකක් ඇත්තේ නැහැ. නමුත් එහෙම තමයි ලෝකෙ ගොඩ නැගෙන්නේ එහෙමයි. ලෝකෙ ගොඩ නැගෙන්නේ දෙයක් හොයාගන්න, ඒකේ අඩුපාඩු හොයාගන්න, ඊට වඩා ඉහළ දෙයක් හොයාගන්න. ඒ විදිහට තමයි ලෝකය පවතින්නේ. එතකොට මේක තමයි ප්ලම් පුඩින් ආකෘතිය. ඔයාලගෙන් විභාගෙදී අහන වෙලාවල් තියෙනවා. අදටත් ඔයාලා විභාගේ ප්ලම් පුඩින් ආකෘතිය හොයාගත්ත විද්‍යාඥයා කවුද? නැත්තම් මේ විද්‍යාඥයා හොයාගත්ත ආකෘතියේ නම කුමක්ද? අන්න එහෙම ඒ ප්‍රශ්න දීලා තියෙනවා. හරි. එහෙනම් පළවෙනි එක ලියාගන්න ජේ.ජේ තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය. හරි. ඒ අද ලියාගන්න මෙහෙම. ලියන්න මොහු විසින් ඉලෙක්ට්‍රෝන සොයා ගැනීමෙන් අනතුරුව මෙම ආකෘතිය ඉදිරිපත් කරන ලදී. ඒ අනුව පරමාණුව යනු ධන ආරෝපිත ගෝලයක් බවත් මේ තියෙන පරමාණු. ඒ අනුව පරමාණුව යනු ධන ආරෝපිත ගෝලයක් බවත් එහි තැනින් තැන ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන විසිරී පැතිරී ඇති බවත් මින් කියවේ. ඉගෙන පරමාණුව පුඩිමක් කියලා ගත්තොත් ප්ලම් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන. ආන්න ඒක තමයි ප්ලම් පුඩින් ආකෘතියේ මූලිකම දැනීම. එහෙනම් පුතා දැන් මේක අඳගන්න මේ වගේ පොඩියට අදින්න ලොකු මේක වැදගත් එකක් නෙමෙයි. ධනාරෝපිත පරමාණුව මේ තියෙන්නේ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන. ධනාරෝපිත පරමාණුව තුල තනින් තන විසිරීලා පැතිරිලා තියෙනවා ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන. අර උපමාවට උපමේය ගත්තොත් එහෙම පරමාණුව කියන්නේ කුඩිම. මේ ඉලෙක්ට්‍රෝන තමයි ප්ලම් පුඩින්. හරි? කොහොමයි ඒක යන්නේ? එහෙනම් ඒක ලස්සන දැනගන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනම් කතා කරන්න. හොඳයි. ඉවරයිද?
නෑ සර්. ආ මේ වගේ රවුමක් ඇඳලා ඒකට ඊතලයක් දාන ධනාරෝපිත පරමාණු ඒක තමයි එයාගේ අර උපමාවට දාලා පුඩිම. හරි? ඊට පස්සේ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන තමයි මේ තියෙන්නේ. ඒක තමයි ප්ලම්. එතකොට ජේ.ජේ තොම්සන් විසින් හිතුවේ පරමාණු ඇතුළ මෙන්න මේ වගේ වෙන්නේ නැති කියලා. මේක තමයි පරමාණුව පිළිබඳ ලෝකයේ ඉදිරිපත් වෙච්ච පළවෙනි ආකෘතිය පුතේ. මේක තමයි ප්ලම් පුඩින් ස්ට්‍රක්චර් එක කියන්නේ. පරමාණුව පිළිබඳ ඉදිරිපත් වෙච්ච ආකෘති ගොඩාක් තියෙන. ඒකෙන් පළවෙනිම ආකෘතිය තමයි ප්ලම් පුඩින් ආකෘතිය කියලා කියන්නේ. හරි. ඔන්න ප්ලම් පුඩින් ආකෘතිය ඉවරයි. හරිනේ පුතේ? හරි. ඔයාලට මං හිතන්නේ අපිට කාලයත් උපරිම වශයෙන් කළමනාකරණය කරගන්න ඕන නිසා අනිත් එක මේ පාඩම ලේසි පාඩමක් නිසා අපිට ඉක්මනට යමු. right. හැමෝම ඉවරයිනේ? right. ඔන්න එහෙනම් පළවෙනි ආකෘතිය තමයි ප්ලම් පුඩින් ආකෘතිය. ඊළඟට ඔයාලා දෙවෙනි එක ලියා ගන්න. ඊට පස්සේ මේ බලන්න. මේකෙන් පස්සේ ඔයාලට මතකයිනේ 1911 දී අර්නස්ට් රදර්ෆර්ඩ් ප්‍රෝටෝන හොයාගත්තා. හරි? දැන් හොඳට කල්පනා කරන්න ඕනේ. දැන් මම කිව්වනේ අතීතයට යන්න ඕන මේ වැඩේ තේරුම් ගන්න. අතීතයට ගියාම දැන් ඔන්න අපි දන්නවා ජෝන් ඩෝල්ටන් පරමාණු හොයාගත්තා. ඊට පස්සේ ජේ.ජේ තොම්සන් ඉලෙක්ට්‍රෝන හොයාගත්තා. එතනින් පස්සේ එයා ප්ලම් පුඩින් ආකෘතිය ඉදිරිපත් කරා. හැබැයි ජේ.ජේ තොම්සන් ප්ලම් පුඩින් ඉදිරිපත් කරනකොට ප්‍රෝටෝන කියලා එකක් හොයාගෙන තිබුණේ නැහැ. ඊට පස්සේ 1911 දී අර්නස්ට් රදර්ෆර්ඩ් ප්‍රෝටෝන හොයාගන්නවා. ප්‍රෝටෝන හොයාගත්තට පස්සේ එයා දන්නවා මීට කලින් ජේ.ජේ තොම්සන් කියන විද්‍යාඥයා ඉලෙක්ට්‍රෝන කියලා જાතියක් හොයාගත්තා. ඊට අමතරව තමයි දැන් මෙයා ප්‍රෝටෝන හොයාගන්නේ. අන්න එතකොට ජේ.ජේ තොම්සන්ට වඩා අර්නස්ට් රදර්ෆර්ඩ්ගේ කාලේ වෙනකොට පරමාණු පිළිබඳව දන්න ප්‍රමාණය වැඩි. එහෙනම් අර්නස්ට් රදර්ෆර්ඩ් ප්‍රෝටෝන හොයාගත්තට පස්සේ එයා හරි අපූර්ව ආකෘතියක් ඉදිරිපත් කරා පරමාණු පිළිබඳව. එයා මෙන්න මෙහෙම දෙයක් ඉදිරිපත් කරනවා. එයා හොයාගත්තේ ප්‍රෝටෝනනේ. ප්‍රෝටෝන ධනාරෝපිතයි. ඒ අනුව එයා කියනවා ධනාරෝපිත ප්‍රෝටෝන එකතු වෙලා පරමාණුවේ න්‍යෂ්ටිය කියලා දෙයක් හැදිලා තියෙනවා. ඔන්න ජේ.ජේ තොම්සන්ගේ කාලේ න්‍යෂ්ටිය ගැන කතා කරේ නෑ. රදර්ෆර්ඩ් තමයි න්‍යෂ්ටිය ගැන කියන්නේ. ඔන්න එහෙනම් එයා කියනවා පරමාණුවේ න්‍යෂ්ටිය කියලා එකක් තියෙනවා. මෙන්න න්‍යෂ්ටිය. මේ න්‍යෂ්ටිය ඇතුලේ තියෙනවා ධනාරෝපිත ප්‍රෝටෝන. එයා කියනවා ධනාරෝපිත ප්‍රෝටෝන තමයි මේ න්‍යෂ්ටිය ඇතුලේ තියෙන්නේ. ඊට පස්සේ මීට කලින් ඉලෙක්ට්‍රෝන කියලා එකක් හොයාගත්තානේ ජේ.ජේ තොම්සන්. එතකොට රදර්ෆර්ඩ් කියනවා මෙන්න මේ ඉලෙක්ට්‍රෝන මේ න්‍යෂ්ටිය වටේ පිහිටි මෙන්න මේ වගේ අවකාශයේ මෙන්න මේ වගේ මාර්ගවල. හරි? මෙන්න මේ වගේ මාර්ගවල මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා වෙන්න පුළුවන්. හරි? මේ වගේ පරමාණුවේ න්‍යෂ්ටිය තියෙනවා. මේ න්‍යෂ්ටිය වටේට තියෙනවා මෙන්න මේ වගේ විවිධාකාරී මාර්ග. මේ මාර්ගවල තමයි අර ජේ.ජේ තොම්සන් හොයාගත්ත ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා ඇත්තේ. එහෙනම් පරමාණුව ධනාරෝපිතයි. ඒ පරමාණුව වටේට මෙන්න මේ වගේ න්‍යෂ්ටිය වටේට මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රෝන ගමන් කරමින් පවතින්න පුළුවන් කියන එක තමයි අර්නස්ට් රදර්ෆර්ඩ් කිව්වේ. මේකට ලස්සන නමකුත් දුන්න රදර්ෆර්ඩ්. බලන්නකෝ අර සූර්යයා වටා ග්‍රහලෝක යන විදිය පොඩ්ඩක් කල්පනා කරන්න. ඒ වගේ එකක් නේද මෙතනක් තියෙන්නේ. මේ අපේ සූර්යයා කියලා ගත්තොත් මේ තියෙන්නේ විවිධ ග්‍රහලෝක ගමන් කරන එක එක කවච, ඒ කියන්නේ කක්ෂයන්. කක්ෂය. අන්න ඒ නිසා මේකට කිව්වා ග්‍රහ ආකෘතිය කියලා. මේකට කිව්වා ග්‍රහ ආකෘතිය. මේකේ හිමිකාරයා අර්නස්ට් රදර්ෆර්ඩ්. ග්‍රහ ආකෘතිය. ඕක තමයි පරමාණු පිළිබඳ දෙවැනි ආකෘතිය. මේකත් අද වෙනකොට නිවැරදි නැහැ. අපි බලමු නිවැරදි ආකෘතිය මොකක්ද කියලා තව චුට්ටකින්. එහෙනම් මේ ආකෘතිය ජේ.ජේ තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතියට වඩා ගොඩක් නිවැරදි ආකෘතියක්. නමුත් මේකත් නිවැරදි එක නෙමෙයි. හරි? එහෙනම් ලියා ගන්න අංක 2. දෙවෙනි එක ලියා ගන්න. දැන් පළවෙනි එක තමයි ජේ.ජේ තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය.
දෙවන එක ලියා ගන්න අර්නස්ට් රදර්ෆර්ඩ්ගේ ග්‍රහ ආකෘතිය. අර්නස්ට් රදර්ෆර්ඩ්ගේ ග්‍රහ ආකෘතිය. අර්නස්ට් රදර්ෆර්ඩ්ගේ ග්‍රහ අර්නස්ට් රදර්ෆර්ඩ්ගේ ග්‍රහ ආකෘතිය. දැන් ලියා ගන්න මෙහෙම. ලියන්න. රදර්ෆර්ඩ් විසින් ප්‍රෝටෝන සොයා ගැනීමෙන් අනතුරුව මෙම ආකෘතිය ඉදිරිපත් කර ඇත. රදර්ෆර්ඩ් විසින් ප්‍රෝටෝන සොයා ගැනීමෙන් අනතුරුව මෙම ආකෘතිය ඉදිරිපත් කර ඇත. ඒ අනුව ධන ආරෝපිත මේ තියෙන්නේ ධන ආරෝපිත න්‍යෂ්ටියක් පවතින බවත් එහි ප්‍රෝටෝන අන්තර්ගත වන බවත් ඒක තියෙන්නේ ප්‍රෝටෝන එහි ප්‍රෝටෝන අන්තර්ගත වන බවත් ඒ අනුව ධනාරෝපිත න්‍යෂ්ටියක් පවතින බවත් එහි ප්‍රෝටෝන අන්තර්ගත වන බවත් න්‍යෂ්ටිය වටා මේ තියෙන්නේ න්‍යෂ්ටිය වටා පිහිටි කවච අපි ශක්ති මට්ටම් කියලාත් ඕකට කියනවා. න්‍යෂ්ටිය වටා පිහිටි කවච වල මේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටා පිහිටි කවචවල ඉලෙක්ට්‍රෝන ගමන් කරමින් පවතින බවත් න්‍යෂ්ටිය වටා පිහිටි කවචවල ඉලෙක්ට්‍රෝන ගමන් කරමින් පවතින බවත් මින් කියවේ. හොඳයි. ඔන්න එහෙනම් හොඳට මතක තියාගන්න මේක තමයි රදර්ෆර්ඩ්ගේ ග්‍රහ ආකෘතිය. ඒකෙන් කියන්නේ ප්‍රෝටෝන එකතු වෙලා න්‍යෂ්ටිය හැදිලා තියෙනවා. ඒක ධනාරෝපිතයි. න්‍යෂ්ටිය වටේ තියෙන ශක්ති මට්ටම් හෙවත් කවචවල ඉලෙක්ට්‍රෝන ගමන් කරමින් පවතිනවා. මේක තමයි රදර්ෆර්ඩ්ගේ ග්‍රහ ආකෘතිය. right. දැන් එහෙනම් ටක් දාලා මේ රූපෙත් අඳගන්න. මොනවා හරි ගැටලුවක් තියෙනම් කතා කරන්න. මැයි මාසේ මුල් සතියේ ඉඳන් ඔන්ලයින් නවත්තනවා. ඒ නිසා ෆිසිකලි ක්ලාසස් වලට අවුරුද්දෙන් පස්සේ හැමෝම එන්න 10 වසරේ අපේ ගිය සතියේ උඩින් සතියේ දවස් 2-3ක්ම ගෑන් ළමයි ගොඩක් ආවා. ගෑන් ළමයි මම හිතන්නේ 12ක් විතර හිටියා. මෙතන ඉන්නෝ පන්තියට ආපු දරුවෝ මං හැමෝගෙම පොත් බැලුවා වැඩ කරා. නමුත් පුතේ ඔන්ලයින් දිගට කරන්න බැරි නිසා මැයි මාසේ මුල් සතිය අනිවාර්යයෙන්ම ෆිසිකලි පටන් ගන්නව විතරක් නෙමෙයි ඔන්ලයින් නවත්තනවා. හරි? ඒ නිසා ඒකත් හොඳට මතක තියාගන්න. right. ලස්සනට මේ ගන්න. Excuse me sir. මේ දෙන්නේ ධනාරෝපිත න්‍යෂ්ටිය. හරි? ඕන්නම් එතන වරහන් ඇතුළේ ලේව් තියන්නේ ඒක ඇතුළේ ඉන්නේ ප්‍රෝටෝන. හරි? මෙතන වරහන් ඇතුළේ ලියන්නේ ප්‍රෝටෝන. මේ තියෙන්නේ න්‍යෂ්ටිය වටා පිහිටි කවච. ඒවයි ගමන් කරන්නේ ඉලෙක්ට්‍රෝන මේ. හරි? ඉලෙක්ට්‍රෝන. ඔන්න ඕක තමයි පරමාණුව පිළිබඳව තියෙන
ග්‍රහ ආකෘතිය. මේකේ හිමිකාරීත්වය තියෙන්නේ අර්නස්ට් රදර්ෆර්ඩ්ට. හරි? අර්නස්ට් රදර්ෆර්ඩ්ටයි මේකේ හිමිකාරීත්වය තියෙන්නේ. හොඳයි. ඊළඟට අපි යමු පරමාණු පිළිබඳ නූතන ආකෘතියට. හරි. ඉවරයිද පුතේ මේක? ඉවරද සඳලි? ඔව් සර්. right. හැමෝම ඉවරයිනේ? තාම අඳින දරුවෙක් ඉන්නවද නෑනේ? හරි. එහෙනම් අපි නූතන ආකෘතියට යමු. හොඳයි. එහෙනම් අපිට එච්චරයි කතා කරන්න තියෙන ආකෘති තුනයි තියෙන්නේ. එහෙනම් ලියා ගන්න නූතන ආකෘතිය. නූතන ආකෘතිය. හරි. මේ ආකෘතිය ඉදිරිපත් කරපු විද්‍යාඥයෙක් නැහැ. ඒ කියන්නේ මේක ඉදිරිපත් කරේ විද්‍යාඥයින් කණ්ඩායමක් එකතු වෙලා. ඒ නිසා එක්කෙනෙකුටවත් ඒකේ හිමිකාරීත්වය දෙන්නේ නැහැ. එතකොට මේක ඉදිරිපත් කරේ බොහොම මෑතක 1932 දී ජේම්ස් චැඩ්වික් නියුට්‍රෝන හොයාගත්තට පස්සේ තමයි මේ නූතන ආකෘතිය ඉදිරිපත් වෙන්නේ. මේක විද්‍යාඥයින් කණ්ඩායමක ඉදිරිපත් කිරීමක්. ඒකෙදි කියනවා අර ග්‍රහාකෘතියට බොහෝ සෙයින් සමානයි නූතන ආකෘතිය. ඒකෙදි කියනවා පරමාණුවේ න්‍යෂ්ටිය කියලා දෙයක් සැබෑවටම තියෙනවා. ඒකෙ තියෙනවා හැබැයි ප්‍රෝටෝන වලට අමතරව නියුට්‍රෝනත් ඕකේ ඉන්නවා. එහෙනම් ජේම්ස් චැඩ්වික් නියුට්‍රෝන හොයාගත්තට පස්සේ නියුට්‍රෝන ඉන්න තැන කොහෙද කියලා පරීක්ෂණ කරා. එතකොට හොයාගත්ත ප්‍රෝටෝනත් එක්කම තමයි නියුට්‍රෝනත් ඉන්නේ. එතකොට නියුට්‍රෝන ආරෝපණයක් නැහැ. දැන් ඔයාලා දන්නවා ප්‍රෝටෝන කියන්නේ ධන ආරෝපිතයි. ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ආරෝපිතයි. නියුට්‍රෝන කියන්නේ උදාසීනයි. ඕක 9 වසරේත් කතා කරලා ඉන්න නිසා ඕක දන්නවා ඒගොල්ලෝ. ඒ අනුව නූතන ආකෘතියෙන් කියනවා පුතේ පරමාණුවේ න්‍යෂ්ටියක් තියෙනවා. මෙන්න න්‍යෂ්ටිය. පරමාණුවේ න්‍යෂ්ටියක් තියෙනවා. හැබැයි මේක දැන් නූතනයේ කියනවා මේ න්‍යෂ්ටිය කියන එක කොච්චර පුංචිද කියනෝ නම් පරමාණුවක් කියන්නේ පාපන්දු පිට්ටනියක් නම් හරි මේ උදාහරණ හොඳට මතක තියාගන්න. ඒකෙන් කියන්නේ න්‍යෂ්ටිය මොනතරම් පුංචිද කියන එක. පරමාණුවක් කියන්නේ පාපන්දු පිට්ටනියක් නම් ඒ පාපන්දු පිට්ටනිය මැද හරිය වැටලා තියෙන පුංචි කඩල ඇටයක් තමයිලු න්‍යෂ්ටිය කියලා කියන්නේ. එතකොට බලන්න පරමාණුවට සාපේක්ෂව න්‍යෂ්ටිය කියන්නේ ඉතාම කුඩා කොටසක් විතරයි. පාපන්දු පිට්ටනියක මැද වැටලා තියෙන කඩල ඇටයක් තරම් පුංචිලු න්‍යෂ්ටිය. ඒතර බලන්න පාපන්දු පිට්ටනිය කොච්චර ලොකුද කඩල ඇටේ මොන සයිස් එකේ කෙනෙක්දනේ. එහෙනම් පාපන්දු පිට්ටනිය පරමාණුව නම් ඒකේ වැටලා තියෙන පුංචි කඩල ඇටයක් තරම් න්‍යෂ්ටිය ඒ තරම් පුංචි කියන එක තමයි උතනින් කියන්නේ. එහෙනම් මේ තියෙන්නේ න්‍යෂ්ටිය. මේ න්‍යෂ්ටියේ කියනවා මම අඳින්නම් පාට දෙකකින් නිල් පාටින් මම අඳින්නම් ප්‍රෝටෝන. හරි ප්‍රෝටෝන. නිල් පාටින් අඳින්නම් මම ප්‍රෝටෝන. ඒ වගේම පුතේ මම රතු පාටින් කළු පාටින් අඳින්නම් නියුට්‍රෝන. ඔයාලට මේක එක වගේ පාටින් පේනවා ඇති. නමුත් එහෙම දන්නේ නැතුව හැබැයි මේ දෙන්න සමාන වෙන්න ඕනේ කියලා නීතියක් කොහෙවත් නැහැ. ප්‍රෝටෝන 5 නම් නියුට්‍රෝන 5ක් වෙන්න ඕනේ කියලා එකක් නැහැ කොහෙවත්. ඒක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝනයි අනිවාර්යයෙන්ම සමානයි. එහෙනම් න්‍යෂ්ටිය තියෙනවා න්‍යෂ්ටියේ ප්‍රෝටෝන ඉන්නවා නියුට්‍රෝන ඉන්නවා. ඊට පස්සේ මේ න්‍යෂ්ටිය වටේ තියෙනවා විශාල අවකාශයක්. මේ තියෙන්නේ අවකාශය. මේ අවකාශයේ ඉලෙක්ට්‍රෝන වලාවක් විදියට පවතිනවා. එතකොට හිතන්න මේ තියෙන්නේ ඔය කියන ඉලෙක්ට්‍රෝන වලාව. හරි? මේ වගේ ඉලෙක්ට්‍රෝන වලාවක්. මේ වගේ ඉලෙක්ට්‍රෝන වලාවක් විදියට පවතිනවා. මේ ඉලෙක්ට්‍රෝන වලාව කියලායි මේකට කියන්නේ. ඉලෙක්ට්‍රෝන වලාව. මේ ඉලෙක්ට්‍රෝන වලාව තුල ඉලෙක්ට්‍රෝන ගමන් කරමින් පවතිනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන වලාව තුල මෙන්න මේ විදියට ඉලෙක්ට්‍රෝන
ගමන් කරමින් පවතිනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන වලට පුළුවන්කම තියෙනවා ශක්තිය ලබාගෙන ශක්තිය පිට කරලා ඒ ඉන්න තැන වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. අපි ඒක ඉදිරියේදී කතා කරමු. එතකොට මෙන්න මේ හිස් අවකාශය තුල තමයි මේ වලාව තියෙන්නේ. ඊට පස්සේ තවදුරටත් පරීක්ෂණ කරාම හොයාගත්තා මේ වලාව තුල ප්‍රධාන ශක්ති මට්ටම් 4ක ඉලෙක්ට්‍රෝන පවතින්න පුළුවන් කියලා. ඒ 4 මොනවද කියලා අපි බලමු. ඒවැ ඉන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා මොනවද කියලා අපි ඊළඟට බලමු. එහෙනම් මේක තමයි නූතන ආකෘතිය. නූතන ආකෘතිය. එහෙනම් ඔයාලා හොඳට මතක තියාගන්න පුතේ නූතන ආකෘතිය ඉදිරිපත් කරේ විද්‍යාඥයින් කණ්ඩායමක්. ඒගොල්ලෝ කියනවා මේ තියෙන්නේ පරමාණුවේ න්‍යෂ්ටිය. ඒ ඉන්නේ කවුද? ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන තමයි ඒකේ ඉන්නේ. හැබැයි ඒක වටේ තියෙනවා ඉලෙක්ට්‍රෝන වලාවක්. ඒ ඉලෙක්ට්‍රෝන වලාව පවතින්නේ න්‍යෂ්ටිය වටේ. ඕක තමයි නූතන ආකෘතියෙන් කියවෙන්නේ. හරි. එහෙනම් ලියාගමු නූතන ආකෘතිය ලියන්න. මෙය මෑත කාලීනව විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කර තිබේ. මෙය මෑත කාලීනව විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව පරමාණුව මැදෙහි ඉතා කුඩා න්‍යෂ්ටියක් පවතී. පරමාණුව මැදෙහි ඉතා කුඩා න්‍යෂ්ටියක් පවතී. එහි ප්‍රෝටෝන සහ නියුට්‍රෝන අන්තර්ගත වේ. මෙම න්‍යෂ්ටිය වටා පිහිටි හිස් අවකාශය තුල මේ තියෙන්නේ අවකාශය. මෙම න්‍යෂ්ටිය වටා පිහිටි හිස් අවකාශය තුල ඉලෙක්ට්‍රෝන වලාවක් ලෙස පවතී. ඔන්න ඕක තමයි නූතන ආකෘතියෙන් කියවෙන්නේ. තේරුණානේ? රයිට්. දැන් එහෙනම් චුට්ටක් මේ රූපය ඇඳලා තියන්න. එච්චරයි. එතනින් පරමාණුක ව්‍යුහය ඉවරයි. මැද තියෙන මේක පාට දෙකකින් ඇඳ ගන්න පුළුවන් නම් මේ මම මේ මෙතන නිල් පාටින් ඇඳලා තියෙන්නේ ප්‍රෝටෝන කියලා හිතන්න, කළු පාටින් ඇඳලා තියෙන්නේ නියුට්‍රෝන කියලා හිතන්න. හරි? ඊට පස්සේ මේ වටේ රතු පාටින් ඇඳලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන. මේවා සංඛ්‍යාවක් ගැන හිතන්න එපා තාම.
මේ වලාවක් තමයි තියෙන ඉලෙක්ට්‍රෝන වලාව. හරි. මේ තියෙන න්‍යෂ්ටිය. ප්‍රෝටෝන සහ නියුට්‍රෝනයි එතන තියෙන්නේ. ආන්නේ ටික හොඳට තේරුම් ගන්න ලියාගන්න. හොඳයි. මං හිතන්නේ ඒ ටික පැහැදිලි ඇති. එහෙනම් පරමාණු පිළිබඳ ආකෘති ටික ඔතනින් ඉවරයි. හරි. ඔතන ඊට පස්සේ මෙන්න මෙහෙම දෙයක්ත් අපිට කියනවා. ඒක ටිකක් සංකීර්ණයි. නමුත් ඒක තේරුම් ගන්න පුළුවන්. මේක ඉවරයිද පුතේ? මම මකන්නද මේක? ඉවරයි නේද? හරි නේද? ඉවරද? ඉවරයි සර්. right. එහෙනම් බලන්න මේකේ ආයසරයක් න්‍යෂ්ටිය තියෙනවා. න්‍යෂ්ටියේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි ඉන්නවා. පාට පෑන් දෙකකින් අරගන්න ඒ දෙන්න. ඒ ඉලෙක්ට්‍රෝන වලාවේ තියෙනවා ඉලෙක්ට්‍රෝන තමයි ගමන් කරන්නේ. ඉලෙක්ට්‍රෝන වලාව තුල ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමක් වෙනවා. හරි. අපි බලමු ඊට පස්සේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන පවතින්න පුළුවන් සංඛ්‍යා ඒව පවතින තැන් පිළිබඳව පැහැදිලි විග්‍රහයක් නූතන ආකෘතියේ තියෙනවා. මේක හොඳට බලා ගන්න ඕනේ. මේක දන්නේ නැත්නම් ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියා ගන්න ඒවා කරන්න අමාරුයි. හරි. එතකොට නූතන ආකෘතියෙන් කියනවා ප්‍රධාන ශක්ති මට්ටම් 4ක් මේ ඉලෙක්ට්‍රෝන වලාවේ තියෙනවලු. ප්‍රධාන ශක්ති මට්ටම් 4ක්. එහෙනම් හොඳට බලා ගන්න ප්‍රධාන ශක්ති මට්ටම. ප්‍රධාන ශක්ති මට්ටම් 4ක් තියෙනවනේ. 1 2 3 4. නැත්නම් මේ KLMN කියලා මේවා නම් කරනවා. KLMN. එතකොට මේ K කියලා කියන්නේ න්‍යෂ්ටිය ළඟින්ම තියෙන ශක්ති මට්ටමට. දැන් අපි පැත්තකින් පරමාණු ඇන්දොත් මේ තියෙන න්‍යෂ්ටිය කියලා හිතන්නකෝ. මේ තියෙන න්‍යෂ්ටිය. මේ න්‍යෂ්ටිය ළඟින් ඉන්න එක්කෙනා තමයි K. මෙන්න K. ඊට පස්සේ L. ඊට පස්සේ M. ඊට පස්සේ M. ඔන්න ඔහොම තමයි ශක්ති මට්ටම් 4 යන්නේ. මම ඔන්න මෙතනින් පෙන්නන්නම්. මේ තියෙන්නේ K. මේ L. අපි මේක මේ හරියෙන් ගමු L. මේ M. මේ N. ඔන්න ඔහොමයි K L M N 4 තියෙන්නේ. නැත්තම් K වලට පළවෙනි ශක්ති මට්ටම කිව්වත් නිවැරදි. L වලට දෙවෙනි ශක්ති මට්ටම කිව්වත් නිවැරදි. ඊට පස්සේ කියනවා මේක ඉන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගණන. උපරිම ඉලෙක්ට්‍රෝන ගණන. හොඳට මතක තියාගන්න K වල මේක උසස් පෙළ වන්දියේදී උපශක්ති මට්ටම් ඇසුරින් මේක බොහොම පැහැදිලිව විග්‍රහ කරනවා. අපිට මේ ශක්ති මට්ටම් වල තියෙන උපශක්ති මට්ටම් ගැන අවබෝධයක් අපිට O level පන්තියේදී අවශ්‍ය වෙන්නේ නැහැ. දැනට මතක තියාගන්න K කියන ප්‍රධාන ශක්ති මට්ටමේ ඉන්නේ උපශක්ති මට්ටම් 1යි. ඒකේ ඉන්නේ උපරිම ඉලෙක්ට්‍රෝන 2යි. වෙන කාටවත් ඉන්න බෑ. එහෙනම් පළවෙනි ශක්ති මට්ටම හෙවත් K වල ඉන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 2යි. ඊට වඩා බෑ. දෙවනි ශක්ති මට්ටමේ ඉන්න උපශක්ති මට්ටම් 2ක්. ඒක උසස් පෙළ ලියනවා S කාක්ෂිකය සහ P කාක්ෂිකය කියලා දෙකක් K කියලා අපි කියනවා. ඒ දෙකේම උපරිම ඉන්න පුළුවන් S වල 2යි P වල 6යි. එතකොට දෙකේම ඉන්න පුළුවන් උපරිම 8කට. එහෙනම් දෙවනි ශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8යි. ඊට පස්සේ තුන්වෙනි ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් 3ක් තියෙනවා. S P D කියලා. S වල 2යි P වල 6යි D වල ඉන්න පුළුවන් පුතේ 10ක්.
එතකොට ඔක්කොම ඉන්න පුළුවන් තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ ඉන්න පුළුවන් S වල 2යි P වල 6යි ඒතර ඔක්කොම 8යි D කියලාත් එක්කෙනෙක් ඉන්නවා ඒකේ 10ක් පුළුවන්. එතකොට ඔක්කොම 10යි 8යි 18යි. මේකේ පුළුවන් 18කට පුළුවන්. හතරවෙනි ශක්ති මට්ටමේ උපකාක්ෂික හතරක් තියෙනවා. S P D F. S වල 2යි, P වල 6යි, D වල 10යි, F වල පුළුවන් 14 දෙනෙකුට. එතකොට බලන්න S වල 2යි, P වල 6යි, ඒතර 8යි. D වල 10යි, 18යි. F වල කියන S P D F. F වල 14ක් ඉන්න. ඒතර 18යි, 14යි කියන්නේ 32යි. එහෙනම් හතරවෙනි ශක්ති මට්ටමේ උපරිම 32කට පුළුවන්. ඔයාලට SPDF කතා ඕනේ නැහැ. මම නිකන් පැත්තෙන් ලියන්නම්. S කියන ශක්ති මට්ටමේ 2යි. P වල 6යි. D වල 10යි. F වල 14යි. පළවෙනි ශක්ති මට්ටමේ ඉන්නේ S විතරයි. ඒකයි දෙකක් ආරු. දෙවෙනි ශක්ති මට්ටමේ ඉන්නවා S සහ P කියලා දෙකක්. ඒකයි 6යි 2යි 8ක් ආරු. තුන්වෙනි ශක්ති මට්ටමේ ඉන්න SPD කියලා උපශක්ති මට්ටම් තුනක් ඉන්නවා. ඒකට 10යි 6යි 16යි 2යි 18යි. හතරවෙනි ශක්ති මට්ටමේ SPDF කියලා හතරක් ඉන්නවා. 14යි 24යි 30යි 32යි. උපරිම 32යි. ඔයාලගෙන් විභාගයේදී අහන්න පුළුවන් මෙන්න මේ පළවෙනි ශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්න පුළුවන්ද? තුන්වෙනි ශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන කීයක් ඉන්න පුළුවන්ද? හතරවෙනි එකේ කීයක් පුළුවන්ද? මෙන්න මේක තමයි අර නූතන ආකෘතිය අනුව එක් එක් ප්‍රධාන ශක්තිය මට්ටම් වල ඉන්න උපශක්ති මට්ටම් ඇතුලේ ඉලෙක්ට්‍රෝන උපරිම කීයක් ඉන්නවද කියන එක මෙන්න මේකෙන් බොහොම පැහැදිලිව විග්‍රහ වෙනවා. ඔයාලට මතක තියාගන්න තියෙන මෙච්චරයි පරමාණු වටේ තියෙන ප්‍රධාන ශක්ති මට්ටම් හතරක් 1 2 3 4 නැත්නම් KLMN. K කියන්නේ ළඟම ඉන්න එක්කෙනා. L කියන්නේ ඊට එහා පැත්තේ ඉන්න එක්කෙනා, M කියන්නේ ඊටත් එහා පැත්තේ, N කියන්නේ අන්තිමටම ඉන්න එක්කෙනා. එතකොට මේක ඉන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා K වල 2යි, L වල 8යි, M වල 18යි, N වල 32යි. පළවෙනි එකේ 2යි, දෙවෙනි එකේ 8යි, තුන්වෙනි එකේ 18යි, හතරවෙනි එකේ 32යි. ඔන්න ඔකත් නූතන ආකෘතියත් එක්කම යන දෙයක්. හරි? දැන් චූටි අනුමාත්‍රකාවක් ලියා ගන්න. යන්න. පරමාණුවක පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවන්. පරමාණුවක පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවන්. පරමාණුවක පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවන්. දැන් ඒ අර්ථය ලියන්න මෙහෙම. ලියන්න. කිසියම් පරමාණුවක් සැලකූ විට එහි ප්‍රධාන ශක්ති මට්ටම් හතරක් පවතී. තවද ඒවායෙහි උපශක්ති මට්ටම්ද පිහිටන අතර ඒ අනුව තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවන් මෙසේය. හරි. දැන් ඔයාලා පුතේ මේ වගේ පරමාණුව පොඩ්ඩක් පැත්තකින් ඇඳලා KLMN කියලා ඒ හතර දෙනා චුට්ටක් ලකුණු කරගන්න. මොකද K කියන්නේ ළඟින්ම ඉන්න එක්කෙනා වෙන්නත් ඕන, N කියන්නේ ඈතින් ඉන්න එක්කෙනා වෙන්නත් ඕන. ඊට පස්සේ මේ තියෙන්නේ මේ ශක්ති මට්ටම්
වල ඉන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන. පැත්තෙන් මෙන්න මේක ලියලා තියන්න. මම මෙතනින් පොඩ්ඩක් ඔයාලා මොකද ඔයාලා මෙතනින් නවතින්නේ නැහැ. ඔයාලා අනිවාර්යෙන් උසස් පෙළට භෞතික විද්‍යාවෙන් හෝ ජීව විද්‍යාංශයෙන් හදාරනකොට රසායන විද්‍යාව කියන එක ප්‍රධාන විෂයක් වෙනවා. ඒ නිසා මෙතන ඉන්න ගොඩක් දරුවෝ මම දන්නවා මේ පැති වලින් යන බව. ඒ නිසා පොඩ්ඩක් මෙතන ඕන ලියලා තියන්න. මෙතන ඉන්නේ S කියන ශක්ති මට්ටම විතරයි. මෙතන ඉන්නවා S සහ P කියන දෙන්නා. ඒක තමයි 8ක් වුනේ. මෙතන ඉන්නවා SP D කියන 3 දෙනෙක් ඉන්නවා. මෙතන ඉන්නවා SP D F කියලා 4 දෙනෙක් ඉන්නවා. ඒ අනුව තමයි මේ සංඛ්‍යා එන්නේ. හරි. දැන් එහෙනම් මේ වගුවටක් ගාලා ලියා ගන්න ඉක්මනට මේකත් ඇඳලා මේ ඔක්කොම ටික ලස්සනට ලියා ගන්න. හරි? හරි. ඉවරයිද පුතේ? ඔව්. හරි. අනිත් අයත් හැමෝම ඉවරයිනේ. බලන්න ආයසරයක්. න්‍යෂ්ටිය K ළඟ වෙන්න එක්කෙනා L M N. එහෙමයි යන්නේ. ඊට වඩා නැහැ. K L M N 4යි එච්චරයි. මේ ඉන්නේ උපශක්ති මට්ටම් ටික. මේ ටික ඔයාලගේ සිලබස් එකේ නැහැ. පළවෙනි එකේ ඉන්නේ S විතරයි. ඒ නිසා තමයි දෙකක් උනේ. හරි. ඔයාලා දැනගන්න ඕන පළවෙනි ශක්ති මට්ටමේවත් කේවල උපරිම 2යි කියන එක අනිවාර්යෙන් දැනගන්න. දෙවෙනි එක හේවත් L වල උපරිම 8යි. 8 ආවේ SP දෙකේ ඉන්න 6යි 2යි 8යි. තුන්වෙනි එක හේවත් M වල පුළුවන් 18ක්. කොහොමද 18 ආවේ? 2යි 6යි 10යි.
අන්න උපශක්ති මට්ටම් 3ක ඒවා තමයි 18ක් වෙන්නේ. හතරවෙනි එක හේවත් n වල 32ක් පුළුවන් 32 පුළුවන් උනේ මේ හතර දෙනාම එකේ ඉන්න නිසා. ඔන්න ඕක තමයි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවන් සහ එක් එක් ශක්ති මට්ටම් වල ඉන්න පුළුවන් ප්‍රමාණයන්. ඔන්න ඕක හොඳට මතක තියාගන්න. හරි. අපි දැන් බලමු මේ පරමාණුව පිළිබඳව අනන්‍ය වෙච්ච මූලික කාරණා කීපයක්. ඊට කලින් මම ඔයාලට පුංචි රූප කීපයක් පෙන්වන්නම්. මම ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. හොඳට බලා ගන්න. right. මෙන්න මේ තියෙන්නේ බලන්න මම මේ පැහැදිලි කරන දේ දිහා හොඳට බලා ගන්න. මේ ඉන්නේ ඔය අපේ ඉතිහාසයට සම්බන්ධ 3 දෙනා 4 දෙනා. මේ ඉන්නේ ජෝන් ඩෝල්ටන්. එයා තමයි ඔය මුල්ම පරමාණුව කියන වචනේ හොයාගත්තේ. ඊට පස්සේ එතනින් පස්සේ ටික ටික මේ ඉන්නේ ජේ.ජේ. තොම්සන්. මෙයා තමයි මේ පරීක්ෂණාත්මකව ඉලෙක්ට්‍රෝන හොයාගත්තේ. මෙන්න මේ ක්‍රූක්ස් නලය මේ රූපේ පෙන්වන්නේ මේ වීදුරු ටියුබ් එකක් තියෙනවා. ක්‍රූක්ස් නලයක් පාවිච්චි කරලා තමයි එයා මේ පරීක්ෂණාත්මකව ඒක හොයාගත්තේ. ඊට පස්සේ මේ ඉන්නේ අර්නස්ට් රදර්ෆර්ඩ්. මෙයා තමයි ප්‍රෝටෝන හොයාගත්තේ. මෙන්න මේ තියෙන මේ ක්‍රූක්ස් නලයේ දල රූප සටහනක්. ඒක ඇත්ත රූපයක් නෙවෙයි. මේක පාවිච්චි කරලා තමයි ඉදිරිපත් කිරීම කරේ. ඊට පස්සේ මේ ඉන්නේ ජේම්ස් චැඩ්වික්. මෙයා තමයි නියුට්‍රෝන හොයාගත්තේ 1932 දී. ඊට පස්සේ මේ තියෙන්නේ ප්ලම් පුඩින් ස්ට්‍රක්චර් එක. ඒකේ ධනාරෝපිත පරමාණුව කියන එකේ ධනාරෝපණ තැනින් තැන ඇඳලා තියෙනවා. ඒ වගේම ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන විසිරීලා පැතිරිලා තියෙන බව තේරෙනවා. මේ තියෙන්නේ රදර්ෆර්ඩ් ඉදිරිපත් කරපු ග්‍රහ ආකෘතිය. එතකොට මෙන්න මේක තමයි සාමාන්‍ය ග්‍රහ ආකෘතියේ දල සටහන. එතකොට ජේ.ජේ. තොම්සන් තමයි ප්ලම් පුඩින් ආකෘතිය ඉදිරිපත් කරේ. මේ ග්‍රහ ආකෘතියෙන් කියවෙන්නේ අර විදිහට න්‍යෂ්ටිය වටේ ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. ඊට පස්සේ මෙන්න මේ තියෙන්නේ නීල් බෝර් කියන විද්‍යාඥයෙක් අපි කතා කරන්නේ නැහැ. මේ නීල් බෝර් කියන විද්‍යාඥයාත් ගොඩක් සමීප ආකෘතියක් ඉදිරිපත් කරා. ඒක නූතන ආකෘතියට බොහෝ සෙයින් සමානයි. රදර්ෆර්ඩ්ගේ ආකෘතියට වඩා දියුණු එකක්. නමුත් අපි ඒක කතා කරන්නේ නැහැ. මෙන්න මේ තියෙන්නේ නූතන ආකෘතිය. මේ නූතන ආකෘතියෙන් තමයි කියන්නේ ඔයාලා බලන්න මෙන්න මේ ශක්ති මට්ටම් කියලා එකක් නෙමෙයි අත්‍තරව මේකේ අර්ථවත් වෙන්නේ ඉලෙක්ට්‍රෝන වලාවක්. ඔන්න ඔය විදිහට තමයි ඉලෙක්ට්‍රෝන වලාව පිහිටන්නේ කියන එක තමයි නූතන ආකෘතියෙන් ඉදිරිපත් වෙන්නේ. ඒතකොට ඒ සියලු කාරණා එක්ව ගත්තාම මෙන්න මේ විදිහට KLMN කියන 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 දෙනාගේ උපරිම වශයෙන් ඉන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙනවා. මේ වගේ ඔයාලගේ අච්චු පොතේ තියෙන 53 වෙනි පිටුවේ. ඒකත් එක්ක මේක හොඳට මතක තියාගන්න. මේක ඔයාලා දැනගෙන ඉන්න ඕන. හරි. ඊට පස්සේ අපි බලමු පරමාණු වල අනන්‍ය වූ ලක්ෂණ මොනවද කියලා. හරි. දැන් එහෙනම් චූටියේ අනුමාත්‍රිකාවක් ලියාගන්න. ලියන්න. පරමාණුවක් පිළිබඳ අනන්‍ය වූ ලක්ෂණ. හරි. පරමාණුවක් පිළිබඳව අනන්‍ය වූ ලක්ෂණ. ඒකින් පළවෙනිම ලක්ෂණය තමයි පරමාණුක ක්‍රමාංකය. right. එහෙනම් ලියාගන්න පළවෙනි එක පරමාණුක ක්‍රමාංකය. මේ ඔයාලා දන්න දේවල් බොහොම වේගෙන් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. පරමාණුක ක්‍රමාංකය කියන්නේ පුතේ ඕනම පරමාණුවක න්‍යෂ්ටියක් තියෙනවානේ. ඒ න්‍යෂ්ටියේ ප්‍රෝටෝන කීයක් තියෙනවද? ආන්නයකට අපි කියනවා පරමාණුක ක්‍රමාංකය. එහෙනම් යම් කිසි පරමාණුක න්‍යෂ්ටියේ ප්‍රෝටෝන 1යි නම් අපි කියන්නේ එයාගේ පරමාණු ක්‍රමාංකය 1යි. න්‍යෂ්ටියේ ප්‍රෝටෝන 11යි නම් අපි කියන්නේ පරමාණු ක්‍රමාංකය 11යි. න්‍යෂ්ටියේ ප්‍රෝටෝන 20 නම් අපි කියන්නේ පරමාණු ක්‍රමාංකය 20යි. න්‍යෂ්ටියේ ප්‍රෝටෝන 45යි නම් පරමාණු ක්‍රමාංකය 45යි. අන්න ඒ විදිහට න්‍යෂ්ටියේ ප්‍රෝටෝන කීයක් තියෙනවද? ඒකට අපි කියනවා පරමාණුක ක්‍රමාංකය. ඒතර කිසිම වෙලාවක එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය පරමාණු දෙකක පරමාණු ක්‍රමාංක සමාන වෙන්නේ නැහැ. කිසිම වෙලාවක එකිනෙකට වෙනස් පරමාණු දෙකක් ගත්තොත් ඒවයි පරමාණු ක්‍රමාංක අනිවාර්යයෙන්ම අගයන් දෙකක්. ඒ නිසා තමයි පරමාණුක ක්‍රමාංකය තමයි මූලද්‍රව්‍යයකට අනන්‍ය වූ හොඳම ලක්ෂණය. තේරුණානේ? හරි. එහෙනම් ඔයාලා ලියාගන්න පළවෙනි එක පරමාණුක ක්‍රමාංකය. ඔය පරමාණුක ක්‍රමාංකයට සාමාන්‍යයෙන් Z කියන අකුර සාමාන්‍යයෙන් සම්මතයක් වශයෙන් ලියා ගන්න දෙනවා Z.
ඒකත් පොඩ්ඩක් ලියලා තියන්න ඉස්සර. පරමාණු ක්‍රමාංකය අර්ථවත් කරන පොඩි සංකේතයක් වගේ එකක් තමයි ඉස්සර. හරි. එහෙනම් ලියා ගන්න. කිසියම් පරමාණුවක න්‍යෂ්ටියෙහි අන්තර්ගත ප්‍රෝටෝන සංඛ්‍යාව එහි පරමාණුක ක්‍රමාංකයයි. එහෙනම් ඔයාලා මේක 9 දිත් ඉගෙන ගත්ත නිසා මේක දන්න දෙයක්. ඕනම පරමාණුක න්‍යෂ්ටියේ ප්‍රෝටෝන කීයද? ඒකට කියනවා අපි පරමාණුක ක්‍රමාංකය. හරි. එහෙනම් ඕකට අපි කියනවා පරමාණුක ක්‍රමාංකය කියලා. හරි. ඊට පස්සේ ලියන්න පුතේ දෙවනි සම්මුතිය ලියන්න ස්කන්ධ ක්‍රමාංකය. අපි ඒකට කැපිටල් A අකුර දානවා. ස්කන්ධ ක්‍රමාංකය. කැපිටල් A. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මෙච්චරයි. යම්කිසි ඒත් න්‍යෂ්ටියට අදාළයි. යම්කිසි පරමාණුවක න්‍යෂ්ටියේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි දෙකේ එකතුව කීයද? ආන්න ඒකට අපි කියනවා ස්කන්ධ ක්‍රමාංකය කියලා. අපි හිතමු යම්කිසි පරමාණුවක ඉන්නවා ප්‍රෝටෝන 11ක්. නියුට්‍රෝන 12ක් ඉන්නවා. එහෙනම් 11යි 12යි දෙකේ එකතුව 23යි. එහෙනම් අපි කියන ස්කන්ධ ක්‍රමාංකය 23යි. හැබැයි මෙතෙන්දී ගොඩක් ළමයි වැරදි අවබෝධයක් ගන්නවා ප්‍රෝටෝන ගානයි නියුට්‍රෝන ගානයි පුතේ සමාන වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක නිසා ඒක සමාන වෙන්න ඕනේ කියලා නීතියක් කොහෙවත් නැහැ. ඒක සමාන වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි ප්‍රෝටෝනයි ඉලෙක්ට්‍රෝනයි ගාන අනිවාර්යයෙන්ම සමානයි. ප්‍රෝටෝන 11 නම් නියුට්‍රෝන 12 වෙන්න පුළුවන් 13 වෙන්න පුළුවන්. හැබැයි ඉලෙක්ට්‍රෝන 11යි. ප්‍රෝටෝන 11යි නම් ඉලෙක්ට්‍රෝන 11යි. ප්‍රෝටෝන 16 නම් ඉලෙක්ට්‍රෝන 16යි. මොකද පරමාණු උදාසීන වෙන්න නම් අනිවාර්යයෙන්ම ධනයි ඍණයි සමාන වෙන්න ඕනේ. ඒකයි ප්‍රෝටෝන ධනාරෝපිත ගාන සහ ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිත ගාන අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ. හරි. එහෙනම් ලියාගමු ස්කන්ධ ක්‍රමාංකය. කැපිටල් A කියලා අපි කියන යාට. රයිට් ලියන්න. කිසියම් පරමාණුවක න්‍යෂ්ටියෙහි අන්තර්ගත ප්‍රෝටෝන සංඛ්‍යාවේ නියුට්‍රෝන සංඛ්‍යාවේ න්‍යෂ්ටියෙහි අන්තර්ගත ප්‍රෝටෝන සංඛ්‍යාවේ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුව ස්කන්ධ ක්‍රමාංකයයි. ප්‍රෝටෝන සංඛ්‍යාවේ නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුව ස්කන්ධ ක්‍රමාංකයයි. හරි. එහෙනම් හොඳට මතක තියාගන්න ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මොකක්ද කියලා. හරි. ඊට පස්සේ සම්මුතීන් දෙකයි තියෙන්නේ. ওই දෙක හොඳට මතක තියාගන්න. ප්‍රෝටෝන සංඛ්‍යාවට කියන පරමාණුක ක්‍රමාංකය, ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි දෙකේ එකතුවට අපි කියන ස්කන්ධ ක්‍රමාංකය. හරි. යටින් ලියලා තියන්න වෙන පාඩ පෑනකින් සෑයු කියලා ලියන්න. සැලකිය යුතුයි. වෙන පාඩ පෑනකින් ලියා ගන්න සැලකිය යුතුයි. ලියන්න. ඕනෑම පරමාණුවක මොන පරමාණුව ගත්තත් හරි ඕනෑම පරමාණුවක න්‍යෂ්ටියෙහි ඇති ප්‍රෝටෝන සංඛ්‍යාවත් එහි
ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් න්‍යෂ්ටිය වටේට යන ගමන් කරන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. එහි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් අනිවාර්යයෙන්ම සමාන වේ. හරියටම සමානයි ඒ දෙන්න. ඕනෑම පරමාණුවක ප්‍රෝටෝන සංඛ්‍යාවත් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් අනිවාර්යයෙන්ම සමාන වේ. ඒ දෙක සමාන නොවෙනෝ නම් ඒක පරමාණුවක් වෙන්නේ නැහැ. එහෙම වුණොත් අපි ඒකට කියනවා අයනයක් කියලා. අපි ඒක තව ටිකක් උඩට යනකොට ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් ඕනම පරමාණුවක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවයි ඒ පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවයි දෙක අනිවාර්යයෙන්ම සමානයි. එහෙනම් මෙන්න මේක ලියලා තියන්න ප්‍රෝටෝන ගණන සමානයි ඉලෙක්ට්‍රෝන ගණන. ආන්නේක පොතකට දාලා තියන්න. ඕනම පරමාණුවක ප්‍රෝටෝන ගණනයි ඉලෙක්ට්‍රෝන ගණනයි දෙක අනිවාර්යයෙන්ම සමානයි. පැහැදිලිනේ? හරි. දෙවනි කරුණ. සැලකිය යුතුයි දෙවනි කරුණ. මේක ලස්සනට තේරුම් ගන්න. ප්‍රෝටෝන ගානයි ඉලෙක්ට්‍රෝන ගානයි දෙක අනිවාර්යයෙන්ම සමානයි. ප්‍රෝටෝන කියන්නේ ධනාරෝපිත ගාන, ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණාරෝපිත ගාන. ඒ දෙක සමාන වුණොත් විතරයි පරමාණු උදාසීන වෙන්නේ. මොකද ඕනම පරමාණුවක් උදාසීනයි. උදාසීන වෙන්න නම් ප්‍රෝටෝනයි ඉලෙක්ට්‍රෝනයි සමාන වෙන්න එපායි. ඒ කියන්නේ ධනයි ඍණයි සමාන වෙන්න එපායි නේද? හරි. ඊට පස්සේ අපි බලමු දෙවෙනි කරුණ. මේ බලන්න. දෙවෙනි කරුණ තමයි න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි දෙක සමාන වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක නීතියක් නෑ කොහෙවත් සමාන වෙන්න ඕනේ කියලා. ඒකත් වැදගත්. දෙවෙනි කරුණ ලියා ගන්න. කිසියම් පරමාණුවක න්‍යෂ්ටියෙහි ඇති ප්‍රෝටෝන සහ නියුට්‍රෝන සංඛ්‍යා කිසියම් පරමාණුවක න්‍යෂ්ටියෙහි ඇති ප්‍රෝටෝන සහ නියුට්‍රෝන සංඛ්‍යා සමාන වීමට හෝ නොවීමට හැකිය. ප්‍රෝටෝන සංඛ්‍යා සහ නියුට්‍රෝන සංඛ්‍යා සමාන වීමට හෝ නොවීමට හැකිය. සමාන වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. සමාන වීමට හෝ නොවීමට හැකිය. හරි. ඒ තමයි දෙවෙනි කරුණ. තුන්වෙනි කරුණ. මට මෙන්න මේකට උත්තරයක් දෙන්න බලන්න. හැම පරමාණුවකම ඔය කියන උපපරමාණුක අංශු වර්ග 3ම තියෙනවද? කල්පනා කරලා කියන්න බලන්න. දැන් අපි 3ක් ඉගෙන ගත්තානේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන. හැම පරමාණුවකම මේ 3 දෙනාම ඉන්න ඕනද නැද්ද? එක සැරේට හිතලා උත්තරයක් දෙන්න අමාරු ප්‍රශ්නයක්. හොඳට මතක තියාගන්න නියුට්‍රෝන කියන උපපරමාණුක අංශු වර්ගය නැති පරමාණු තියෙනවා. එහෙම පරමාණුවක් තමයි හයිඩ්‍රජන් වල එක අවස්ථාවක් තියෙනවා. එයාගේ නියුට්‍රෝන සංඛ්‍යාව 0යි. එහෙනම් හොඳට මතක තියාගන්න පරමාණු වල ප්‍රෝටෝනයි ඉලෙක්ට්‍රෝනයි දෙක අනිවාර්යයෙන්ම තියෙනට නියුට්‍රෝන නැති පරමාණු තියෙන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි හයිඩ්‍රජන් වල තියෙනවා අපි ඉස්සරහට ඉගෙන ගන්නවා සමස්ථානික තුනක් ප්‍රෝටියම්, ඩියුටීරියම්, ට්‍රිටියම් කියලා. ඒකෙන් ප්‍රෝටියම් කියන අවස්ථාව ගත්තොත් නියුට්‍රෝන නැති අවස්ථාවක් තියෙනවා. ඒක විතරයි නියුට්‍රෝන නැති අවස්ථාවකට තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න නියුට්‍රෝන නැති පරමාණු තියෙන්නට පුළුවන්. පැහැදිලිනේ? හරි. දෙවෙනි දර ලකුණු දාලා ලියා තුන්වෙනි දර ලකුණු ලියා ගන්න. ලියන්න. ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන සෑම පරමාණුවකම ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන සෑම පරමාණුවකම සමාන සංඛ්‍යා පැවතුනද
සමාන සංඛ්‍යා පැවතුනද කියන්නේ ප්‍රෝටෝන 10 නම් ඉලෙක්ට්‍රෝනත් 10යි. ප්‍රෝටෝන 8යි නම් ඉලෙක්ට්‍රෝනත් 8යි. සමාන සංඛ්‍යා පැවතුනද නියුට්‍රෝන නොමැති පරමාණුද දැකිය හැක. නියුට්‍රෝන නොමැති පරමාණුද දැකිය හැක. නියුට්‍රෝන නොමැති පරමාණුද දැකිය හැක. උදාහරණ කියලා ලියන්න. අපි ඒක තව ටිකකින් කතා කරනවා. මේ හයිඩ්‍රජන් කියන පවුලේ ඉන්නවා 3 දෙනෙක්. එක්කෙනෙක් ප්‍රෝටියම්, අනිත් එක්කෙනා ඩියුටීරියම්, අනිත් එක්කෙනා ට්‍රිටියම්. මේකෙන් මෙන්න මේ ප්‍රෝටියම් කියන එක්කෙනාගේ නියුට්‍රෝන නැහැ. නියුට්‍රෝන බිඳුවයි. මෙයාගේ නියුට්‍රෝන 1යි. මෙයාගේ නියුට්‍රෝන 2යි. අපි ඒක තව පොඩ්ඩෙන් කතා කරමු. මෙයාගේ නියුට්‍රෝන බිඳුවයි. හයිඩ්‍රජන් පවුලේ නැත්නම් අපි කියනවා හයිඩ්‍රජන් සමස්ථානිකවල ප්‍රෝටියම් කියන අවස්ථාවේ නියුට්‍රෝන බිඳුවයි. මේ හැම එක්කෙනාගේම ඉලෙක්ට්‍රෝන 1යි ප්‍රෝටෝන 1යි. ඉලෙක්ට්‍රෝන 1යි ප්‍රෝටෝන 1යි. ඉලෙක්ට්‍රෝන 1යි ප්‍රෝටෝන 1යි. නියුට්‍රෝන සංඛ්‍යාව වෙනස් වෙනවා. වෙනස් වීම අනුව ප්‍රෝටියම්ට නියුට්‍රෝන නැහැ. තේරුණානේ? හරි. උදාහරණ කියලා ලියාගන්න. හයිඩ්‍රජන් පවුලට අයත් ප්‍රෝටියම් සමස්ථානිකය. අපි වල කියන්නේ සමස්ථානික කියලා. අපි තව චුට්ටකින් ඒව ගැන කතා කරමු. හයිඩ්‍රජන් පවුලට අයත් ප්‍රෝටියම් සමස්ථානිකය. හරි. ඔන්න එහෙනම් ඒක හොඳට මතක තියාගන්න. ප්‍රෝටියම් සමස්ථානිකයේ නියුට්‍රෝන නැහැ. හරි? අනිත් හැම පරමාණුවකම හැම සමස්ථානිකයම ඉලෙක්ට්‍රෝනයි ප්‍රෝටෝනයි දෙක අනිවාර්යෙන් ඉන්නවා. නියුට්‍රෝන ගාන වෙනස් වෙන්න පුළුවන්. නියුට්‍රෝන නැති පරමාණුවක් විදියට ප්‍රෝටියම් කියන සමස්ථානිකය හඳුන්වා දෙන්න පුළුවන් හයිඩ්‍රජන් පවුලේ. හරි? ඊට පස්සේ ලියා ගන්න පොන්චි අනුමාත්‍රිකාවක් ලියන්න. උපපරමාණුක අංශුන්ගේ තොරතුරු. උපපරමාණුක අංශුන්ගේ තොරතුරු. උපපරමාණුක අංශුන්ගේ තොරතුරු. හරි. උපපරමාණුක අංශුන්ගේ තොරතුරු. දැන් හොඳට බලන්න. උපපරමාණුක අංශුන් වර්ග 3ක් ඉන්නවනේ. උපපරමාණුක අංශුව. කවුද? ඉලෙක්ට්‍රෝන ඉන්නවා, ප්‍රෝටෝන ඉන්නවා, නියුට්‍රෝන ඉන්නවා. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන. ඊට පස්සේ මෙයාලගේ තියෙනවා ආරෝපණය. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය හොඳට මතක තියාගන්න. ඍණ 1යි. ප්‍රෝටෝනයක ආරෝපණය ධන 1යි. නියුට්‍රෝනයක ආරෝපණය 0යි. තේරුණානේ? ඔන්න වැදගත් කරුණක්. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ඍණ 1යි, ප්‍රෝටෝනයක ආරෝපණය ධන 1යි, නියුට්‍රෝනයක ආරෝපණය 0යි. ඊට පස්සේ ස්කන්ධය. මේ පරමාණු වල ස්කන්ධය ග්‍රෑම් වලින් කිලෝග්‍රෑම් වලින් මනින්නේ නැහැ. මොකද ඒවා ඊටාම කුඩා අංශුන්. උපපරමාණු අංශුන් ඊටත් වඩා කුඩා වෙනකොට ඒවා ස්කන්ධය කොහොමද ග්‍රෑම් කිලෝග්‍රෑම් වලින් මනින්න බෑ. ප්‍රායෝගික නැහැ. ඒ නිසා මනින්නේ පරමාණුක ස්කන්ධ ඒකක වලින්. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියන atomic mass unit කියලා. ඒ නිසා මේකට ඒකකයක් තියෙනවා AMU.
MU atomic mass unit පරමාණුක ස්කන්ධ ඒකක. ඕක හොඳට මතක තියාගන්න. සාමාන්‍යයෙන් ප්‍රෝටෝනයක ස්කන්ධය පරමාණුක ස්කන්ධ ඒකක එකයි. නියුට්‍රෝනයක ස්කන්ධයත් පරමාණුක ස්කන්ධ ඒකක එකයි. හැබැයි මතක තියාගන්න ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වලට සාපේක්ෂව ඉතාම කුඩා එක්කෙනෙක්. ඔයාලා පුදුම වේවි ප්‍රෝටෝනයක් එක්ක බලද්දී ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය ප්‍රෝටෝනයෙන් 1840න් එකයි. අන්න ඒක හරි වැදගත්. එහෙනම් ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය ගත්තොත් සාමාන්‍යයෙන් AMU ඒකක වලින් 1840න් එකයි. ඒ කියන්නේ තේරුම භාෂාවෙන් කිව්වොත් ප්‍රෝටෝනයක ස්කන්ධයෙන් 1840න් එකක් තමයි ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය. නියුට්‍රෝනයක ස්කන්ධයෙන් 1840න් එකක් තමයි ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය. මට එහෙනම් මම නිකම් පොඩි ප්‍රශ්නයක් අහන්න මට මේකට උත්තරයක් දෙන්න. මම කියනවා ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය මොනවා හරි එකක එකයි. එහෙනම් මට කියන්න ප්‍රෝටෝනයක ස්කන්ධය කීයක් වෙන්න ඕනද? ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය මොනවාම් හෝ එකක එකක් කියලා ගත්තොත් ප්‍රෝටෝනයක ස්කන්ධය කීයක් වෙන්න ඕනද? අරයා වගේ කී ගුණයක්ද? ඔව් උත්තරයක් දෙන්න බලන්න. 1840 ගුණයක්. 1840 ගුණයක් නේද සඳලි? සඳලි තමයි උත්තර දෙන්නේ සාමාන්‍ය අනික් කට්ටිය ලැජ්ජාවට දැනගෙන හිටියක් කියන්නේ නැහැ සමහරු. ඔව්. හොඳට මතක තියාගන්න මෙයාගේ ස්කන්ධය මේගොල්ලට සාපේක්ෂව 1840න් එකයි. එහෙනම් මෙයාගේ ස්කන්ධය ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය මොනයම් හෝ එකක එකක් කියලා ගත්තොත් එහෙනම් ඒ වගේ 1840 ගුණයක් තියෙනවා ප්‍රෝටෝනයක්. ඒ වගේ 1840 ගුණයක් තියෙනවා නියුට්‍රෝනයක්. එහෙනම් මතක තියාගන්න මෙච්චරයි. ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි වල ස්කන්ධයන් ආසන්න වශයෙන් සමානයි. එකයි කියලා ගත්තේ ඒකනේ. හැබැයි ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධයට වඩා හාත්පසින්ම අඩු වගේක් ප්‍රෝටෝනයක ස්කන්ධය මෙන් 1840න් එකක් වගේ බොහොම අඩු වගේක් තමයි ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධය වෙන්නේ. ඔයාලට මෙන්න මේ ටික වැදගත් වෙනවා. right. එහෙනම් චුට්ටක් මෙන්න මේ වගුව ලකුණු කරලා තියන්න. හරි? වෙන මොනවත් ලියන්න ඕනේ නැහැ. උපපරමාණු අංශුන්ගේ තොරතුරු කියලා ලියලා මේ වගුව පොඩ්ඩක් ලකුණු කරලා තියන්න. මේ AMU කියන්නේ පරමාණුක ස්කන්ධ ඒකක කියන වචනේ මුල් අකුරු තුන. atomic mass unit කියන එක. හරි? හරි මම හිතන්නේ දැන් ඉවර ඇති. ඉවරයි නේද පුතේ? හරි නේද? හරි සර්. හරිනේ. මොවිදු ඉන්නව නේද පුතේ? ඔන්ලයින් ඉන්නවනේ මොවිදු? ඔව් සර්. වැඩේ පැහැදිලි වුණානේ කියපු ටිකනේ? හරි. වැඩේ මේ ටික ඉවරද? ලියාගෙන ඉවරයි නේ? right. හොඳයි.
එහෙනම් අපි පරමාණුක තියෙන උපපරමාණු අංශුන් පිළිබඳ මෙන්න මේ ටික හොඳට මතක තියාගන්න ඕන. හරි? ආරෝපණයේ සංඛ්‍යාත්මකගේ ඒ වගේ මේකේ ලකුණ ඒවා හරි වැදගත්. right. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. ඊළඟට ලියාගන්න දැන් පරමාණු ක්‍රමාංකය කියන්නේ මොකක්ද කියලා කතා කරා. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මොකක්ද කියලා කතා කරා. ඒ සම්මුතීන් දෙක හොඳට මතක තියාගන්න. එතකොට ඒවට අදාළව උපපරමාණු අංශුන්ගේ විස්තර ටික දැන් කියලා දුන්නා. ඊට පස්සේ මාතෘකාවක් ලියාගන්න. ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය. ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය. මේ ඔක්කොම 9 වසරේ කතා කරන නිසා මේවා අලුත් ඒවා නෙමෙයි. හරි? එහෙනම් ලියන්න ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය. හොඳයි. එහෙනම් මාතෘකාව ලියන්න ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය. හොඳයි. ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය කියන්නේ මෙච්චරයි. ඔයාලා දන්නවද දැන් යම්කිසි පරමාණුවක න්‍යෂ්ටියේ ප්‍රෝටෝන කීයද? ඒ වගේම සංඛ්‍යාවක් ඉලෙක්ට්‍රෝන ඉන්නවා. එතකොට මෙන්න මේ න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන ඕන විදියට ඉන්න බෑ. අපි දැන් කිව්වනේ පළවෙනි ශක්ති මට්ටමේ උපරිම දෙන්නෙකුට විතරයි. දෙවෙනි ශක්ති මට්ටමේ උපරිම 8 දෙනෙකුට විතරයි. අන්න ඒ විදියට එක එක ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන බෙදිලා ඒවට වෙන් වෙලා පවතින ආකාරයක් තියෙනවා. ඒක සරලම තේරුණ භාෂාවෙන් කිව්වොත් පරමාණුවක් වටේ, කියන්නේ පරමාණුවක න්‍යෂ්ටිය වටේ තියෙන එක් එක් ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පැතිරිලා තියෙන ආකාරයක් තියෙනවා. ආන්නේ ආකාරයට අපි කියනවා එයාගේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය කියලා. දැන් මේ බලන්නකෝ. දැන් මම පුංචි ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා කරලා පොඩි රූප කීපයක් පෙන්නන්නම්. දැන් මේ තියෙන්නේ හයිඩ්‍රජන්ගේ. හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ. ඒ නිසා එයාගේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය එකයි. ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක් විතරයි තියෙන්නේ. මේ තියෙන්නේ හීලියම්. අවසාන ශක්ති මට්ටමේ ඒ කියන්නේ එයාගේ එක ශක්ති මට්ටමයි තියෙන්නේ. ඒකේ ඉලෙක්ට්‍රෝන දෙකක් ඉන්නවා. ඒක තමයි හීලියම්ගේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය. ලිතියම් ගන්න. ඔන්න ලිතියම්ගේ වැදගත්. ඉලෙක්ට්‍රෝන ඔක්කොම 3ක් තියෙනවා. ලිතියම් කියන්නේ හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්. ඒ කියන්නේ එයාගේ න්‍යෂ්ටිය වටේ ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා. කොයි වෙලාවකවත් ඉලෙක්ට්‍රෝන 3 එක ශක්ති මට්ටමක ඉන්න බෑ. පළවෙනි ශක්ති මට්ටමේ 2යි, ඉතුරු එක්කෙනා දෙවෙනි ශක්ති මට්ටමට යනවා. එහෙනම් බලන්න ඊළඟට බෙරිලියම් 2යි 2යි. දැන් තේරුණානේ? පළවෙනි ශක්ති මට්ටමේ උඩින් ඉන්න පුළුවන් දෙන්නටයි. ඒ නිසා 4 දෙනෙක් ඉන්නවා නම් පළවෙනි එකේ 2යි, ඉතුරු එකේ 2යි. ඊළඟට බලන්න බෝරෝන් 2යි 3යි. මේකින් එක වැඩි වෙන පිළිවෙලට යන්නේ මේ. කාබන් 2යි 4යි. ඊළඟට නයිට්‍රජන් 2යි 5යි. ඔක්සිජන් 2යි 6යි. ෆ්ලුවරින් 2යි 7යි. නියෝන් 2යි 8යි. මෙන්න මෙතනත් වැදගත්. දෙවනි ශක්ති මට්ටමේ ඉන්න පුළුවන් 8 දෙනාටයි උපරිම 8ක් ඉන්නවා. එහෙනම් ඔයාලා මට කියන්න බෑ නියෝන්ගෙන් පස්සේ ඉන්නේ සෝඩියම්. සෝඩියම්ගේ ඉලෙක්ට්‍රෝන 9ක් ඉන්නවා. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන 9 තියෙනවා ඇත්තේ කොහොමද කියලා මට පොඩ්ඩක් කියන්න බෑ. ওই ඉලෙක්ට්‍රෝන 9 තියෙනවා ඇත්තේ කොහොමද? ඔව් කො මේ ඉලෙක්ට්‍රෝන 9 තියෙනවා ඇත්තේ මොන විදියටද එහෙනම්? ඔයාලා ඒක එහෙනම් අපි ඒක ලියාගෙනම බලමුකෝ. හරි හරි. ඒක මම ස්ක්‍රීන් එක හොඳයි. මේ බලන්නකෝ දැන් ඔන්න දැන් හොඳට බලාගන්න. දැන් මේ ඉන්නේ ඒක මගේ අතින් ෂෙයා වෙලා නැහැ. මේ ඉන්නේ හයිඩ්‍රජන්. ඔන්න බලන්න. හයිඩ්‍රජන් වල එක ඉලෙක්ට්‍රෝනයයි ඒ තමයි මේ ඉන්න හැටි. හරිනේ. ඊට පස්සේ බලන්න හීලියම් කියන්නේ ඉලෙක්ට්‍රෝන 2යි. ඔය දෙක කියන්නේ ඉලෙක්ට්‍රෝන ගාන 2යි. එතකොට ඒ ඉලෙක්ට්‍රෝන දෙකම ඉන්නේ
පළවෙනි ශක්ති මට්ටමේ දෙන්නෙකුට පුළුවන් කිව්වා ඒ දෙන්නගේ තමයි මේක ඉන්නේ. බලන්න ලිතියම් ඉලෙක්ට්‍රෝන 3ක් ඉන්නවා. තුනෙන් පළවෙනි ශක්ති මට්ටමේ තුන් දෙනාටම ඉන්න බෑ. මොකද අපි ඉගෙන ගත්ත පළවෙනි ශක්ති මට්ටමේ උඩරින් ඉන්න පුළුවන් දෙන්නටයි. එහෙනම් දෙවෙනි ශක්ති මට්ටමේ එක්කෙනෙක් ඉන්නවා. අපි ඕක තමයි ලියන්නේ 2,1. ඊළඟට බලන්න බෙරිලියම් 2.2. දැන් වැඩි අල්ලගත්තනේ. බෝරෝන් ඔක්කොම ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා 2.3යි. ඊළඟට බලන්න කාබන් 2.4යි. ඊළඟට බලන්න නයිට්‍රජන් 2.5යි. ඊළඟට බලන්න ඔක්සිජන් 2.6යි. ඊළඟට බලන්න ෆ්ලුවරින් 2.7යි. ඊළඟට බලන්න නියෝන් 2.8යි. ඔන්න ඔතන වැදගත් අවස්ථාව. 2.8යි කියන්නේ අවසාන ශක්ති මට්ටමේ කියන්නේ දැන් දෙවනි ශක්ති මට්ටමේ උපරිම 8ක් පුළුවන්. එහෙනම් මට ඔයාලා කියන්න බලන්න මේ යන රටාවත් එක්ක ඊළඟට එන්න ඉන්නේ සෝඩියම්. එහෙනම් මට ඔයාලා කියන්න සෝඩියම්ගේ දැන් ඔක්කොම තියෙනවා ඉලෙක්ට්‍රෝන 11. ඔය 11 තියෙනවා ඇත්තේ කොහොමද එහෙනම්? දැන් කියන්න බෑ. ඔව් 2.10යි 2.10 වෙන්න බෑ පුතේ. ඔක්කොම එකක්. ඔව් 2.9 දැන් පළවෙනි එකේ දෙන්න ඉන්නවා. ඊළඟ එකේ උඩරින් ඉන්න පුළුවන් දෙවනි ශක්ති මට්ටමේ 8 දෙනාටයිනේ. එහෙනම් ඒකට 8ක් යනවා. එහෙනම් තුන්වෙනි ශක්ති මට්ටමකුත් තියෙන්නට ඕන. ඒකේ කීයක් ඉන්න ඕනද? දැන් කියන්න බෑ. 2. ඔව්. දැන් ඔක්කොම සෝඩියම්ගේ ඉලෙක්ට්‍රෝන 11ක් ඉන්නවා. 11න් 2යි 8යි ගියාට පස්සේ තව කීයක් ඉතුරු වෙනවද? දැන් ඔක්කොම සෝඩියම්ගේ ඉලෙක්ට්‍රෝන 11ක් තියෙනවා. ඕකෙන් පළවෙනි ශක්ති මට්ටමට යන්න පුළුවන් දෙන්නටයි. දෙවනි ශක්ති මට්ටමට යන්න පුළුවන් කී දෙනෙකුටද? දෙවනි ශක්ති මට්ටමට යන්න පුළුවන් 8 දෙනෙකුට. 8 දෙනෙක්ට. එතකොට 8යි 2යි 10යි. එහෙනම් තුන්වෙනි ශක්ති මට්ටමේ කීයක් ඉන්න ඕනද? දෙන්න. එක්කෙනයි. එහෙනම් මෙන්න මේ විදියටයි සෝඩියම් යන්න ඕන. 2යි 8යි 1යි. දැන් තේරුණානේ? ඊට පස්සේ බලන්න මැග්නීසියම් 2යි 8යි 2යි. ඊළඟට බලන්න ඇලුමිනියම් 2යි 8යි 3යි. ඔන්න ඔය විදියට දැන් පැහැදිලිද අදහසක් ගත්තනේ. ඔන්න ඔය විදියට යම්කිසි පරමාණුවක තියෙන ඒ එක එක ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පැතිර පවතින ආකාරයට අපි කියනවා යාගේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය කියලා. තේරුණානේ? හරි. දැන් එහෙනම් ලියාගමු ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය. හරි ලියන්න. කිසියම් පරමාණුවක න්‍යෂ්ටිය වටා පිහිටි කිසියම් පරමාණුවක න්‍යෂ්ටිය වටා පිහිටි එක් ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පැතිර පවතින ආකාරය කියන්නේ පළවෙනි එකේ උපරිම 2යි දෙවෙනි එකේ උපරිම 8යි අන්න එහෙම එකක් අපි ඉගෙන ගත්තනේ. ආන්නේ ඉලෙක්ට්‍රෝන පැතිර පවතින ආකාරය ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ලෙස හඳුන්වයි. හරි. ඔන්න හොඳට මතක තියාගන්න ඕන. ඊට පස්සේ පුංචි අනුමාතෘකාවක් ලියන්න. පළමු මූලද්‍රව්‍ය 20හි ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ලිවීම. පළමු මූලද්‍රව්‍ය 20හි ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ලිවීම. පළමු මූලද්‍රව්‍ය 20හි ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ලිවීම. හොඳයි. මෙන්න මේක ඉතාම වැදගත්.
මේක හරියට විභාගෙනවා මේක දැනගත් ඒ කියන්නේ මේක ලියන්න බැරි නම් මේ ගැන අවබෝධයක් නැත්නම් රසායන විද්‍යාවේ ගොඩාක් කරුණු ඔයාලගෙන් ගිලිහි යනවා. ඒ නිසා මේවා හොඳට තේරුම් ගන්න. මේවා තමයි පුංචි සිද්ධාන්ත වුණාට මේවා එකතු වෙලා තමයි ලොකු ගැඹුරු සිද්ධාන්ත තේරුම් ගන්න තැනට අපි යන්නේ. හරි. එතකොට පළමු මූලද්‍රව්‍ය විශ්සෙහි ඉලෙක්ට්‍රෝනික වින්‍යාස ලිවීම. ඒ කියන්නේ අපි මෙතන පළමු විශ්ස කියලා කියන්නේ පරමාණු ක්‍රමාංකයේ 1 ඉඳලා පරමාණු ක්‍රමාංකයේ 20 දක්වා මූලද්‍රව්‍ය විශ්ස. ඔයාලා මේක 9 වසරේ ඉගෙන ගන්නවා. ඒ වගේම අපි ආවර්තිතා වගුව කියලා මේක කතා කරනවා. ඒක තමයි අපි පළමු මූලද්‍රව්‍ය විශ්ස ගැන අපි ගොඩාක් තොරතුරු දැනගෙන ඉන්න ඕනේ. එතනින් පස්සේ උසස් පෙළ පන්තියේ සාමාන්‍යයෙන් මූලද්‍රව්‍ය 60ක් 65ක් විතර ප්‍රමාණයක් කතා කරනවා. සාමාන්‍ය පෙළ පන්තියේ කතා කරන්නේ මූලද්‍රව්‍ය 20යි. ඊට අමතරව තව 10ක් විතර අරහෙන් මෙහෙන් පොඩි තැන්වලදී හමු වෙනවා. ඒ නැතුව ඒවයි වැඩි විස්තර අපිට ඕනේ නැහැ. ඒතර මේ පළවෙනි මූලද්‍රව්‍ය 20 ගත්තොත් එයාලගේ පරමාණු ක්‍රමාංක කීයද? ඉලෙක්ට්‍රෝන වින්‍යාස කීයද? එයාලගේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය අඳින්නේ කොහොමද? ඒවයි ශක්ති මට්ටම් කොහොමද තියෙන්නේ? ඔක්කොම පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. ඒතර උසස් පෙළ පන්තියේදී මේකට තව මූලද්‍රව්‍ය 35ක් විතර එකතු වෙනවා. ඒතර මූලද්‍රව්‍ය 55ක් විතර උසස් පෙළ පන්තියේදී කතා කරනවා. ඒතර මූලද්‍රව්‍ය ඔක්කොම තියෙනවා 120ක් විතර මේ වෙනකොට. එහෙනම් ඒකෙන් භාගයක්වත් ඇත්තටම අපි පාසල් කාලය තුල කතා කරන්නේ නැහැ. හරි? එතකොට හොඳට මතක තියාගන්න මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීම කියන එක අර මම දැන් පෙන්නවනේ හයිඩ්‍රජන්ගේ 1යි හීලියම්ගේ 2යි ආයි ලිතියම්ගේ 2යි 1යි ආන්න එහෙම යනවා. මේකෙදි හොඳට මීටරේ තියාගන්න ඕන. මම ඔයාලට කිව්වා පළවෙනි ශක්ති මට්ටම හේවත් කේවල උපරිම යන්න පුළුවන් 2යි. දෙවැනි එක L වල උපරිම යන්න පුළුවන් 8යි. තුන්වෙනි එක M වල උපරිම යන්න පුළුවන් 18යි. හතරවෙනි එක N වල උපරිම යන්න පුළුවන් 32යි. ඕක මම ලියා ගන්න දුන්නානේ. හැබැයි පළවෙනි 20 ඇතුලේ මතක තියාගන්න පළවෙනි 20 ඇතුලේ 18කට යන්න බෑ. පළවෙනි 20 ඇතුලේ M කියන ශක්ති මට්ටම නැත්නම් තුන්වෙනි ශක්ති මට්ටම 1 2 3 4නේ. මේ තුන්වෙනි ශක්ති මට්ටමට යන්න පුළුවන් උපරිම 8ක් දක්වා විතරයි. අන්න ඒක හොඳට මතක තියාගන්න ඕන පළවෙනි 20 ඇතුලේ. ඒක විශේෂයෙන්ම මතක තියාගන්න පළවෙනි ශක්ති මට්ටම හේවත් කේවල දෙන්නයි. ඒක හරි. දෙවෙනි එක හේවත් L වල උපරිම 8යි. ඒකත් හරි. තුන්වෙනි එක හේවත් M වල උපරිම පුළුවන් 18ක්. හැබැයි පළවෙනි 20 දෙනා ඇතුලේ උපරිම යන්න පුළුවන් 8ක් දක්වා විතරයි. ඉතුරු ටික N වලට යනවා. නැත්තම් මේකෙන් දැන් 20ක් ලියනකොට මෙතන 2යි 8යි 10යි. තව මේකෙන් 10ක් ගිය ගමන් 20 ඉවරයිනේ. එහෙම වෙන්නේ නැහැ. මේකේ උපරිම 8ක් දක්වා ගිහිල්ලා තව දෙන්නෙක් ඉන්නෝ මේකට යනවා. ඒ කියන්නේ පුංචි උදාහරණයක් වශයෙන් මම කිව්වොත් පොටෑසියම් K කියන්නේ 19යි. ප්‍රෝටෝන 19ක් තියෙන ඉලෙක්ට්‍රෝන 19යි. මට එහෙනම් කියන්නකෝ පොටෑසියම්ගේ ඉලෙක්ට්‍රෝන බෙදලා යන විදිය මට පොඩ්ඩක් කියන්න. පළවෙනි එකේ කීයද 2යි. දෙවෙනි එකේ කීයද 8යි. තුන්වෙනි එකේ මේ කියන විදියට 8යි 2යි 10යි තව 9ක් ඉදිරියේ තුන්වෙනි එකේ 9 දෙනාම දාන්න පුළුවන්නේ. නමුත් මේ කියන්නේ පළවෙනි 20 ඇතුලේ තුන්වෙනි එකට 9 දෙනෙක් යන්න බෑ. ඒක පළවෙනි 20 ඇතුලේ ඉලෙක්ට්‍රෝන පිරෙන විදිය අනුව ඒක තේරුම් ගන්න ඕන. පළවෙනි 20 ඇතුලේ යන්න පුළුවන් උපරිම 8යි තුන්වෙනි ශක්ති මට්ටම. එහෙනම් තුන්වෙනි ශක්ති මට්ටමේ මෙතන 18ක් පුළුවන් උනායි කියලා අපිට කොයි වෙලාවකවත් එතන 18ට වඩා ලොකු ඉලක්කමක් ලියන්න බෑ. එහෙනම් මෙතන ලියන්න පුළුවන් උපරිම 8යි. එහෙනම් 8යි 8යි 16යි 2යි 18යි ඉතුරු එකක්. එහෙනම් එයා යනවා N වලට හෙවත් හතරවෙනි ශක්ති මට්ටමට. එතකොට ඔන්න ඔය දෙක විතරයි මතක තියාගන්න තියෙන්නේ. පළවෙනි 20 ඇතුලේ තුන්වෙනි ශක්ති මට්ටමට උපරිම 18ක් බෑ 8ක් විතරයි. ඒ අනුව අපි ඉලෙක්ට්‍රොනික වින්‍යාස ලියන්නට ඕන. හරි. එහෙනම් දැන් අපි ඒක මම කියලා දීපු දෙක ඉලෙක්ට්‍රොනික වින්‍යාස ලියනකොට තවත් පැහැදිලි වේවි. right. එහෙනම් අපි ලියාගමු පළමු මූලද්‍රව්‍ය 20 ඉලෙක්ට්‍රොනික වින්‍යාස ලිවීම. හරි. දැන් මේ ඉලෙක්ට්‍රොනික වින්‍යාස ලියනකොට මෙන්න මේ වගේ වගුවකින් අපි ලියමු. හරිද?
මේ වගේ වගුවකින් අපි ලියමු. ඒක තමයි වැදගත් වෙන්නේ. මම ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. හරි. හොඳට බලා ගන්න. පළමු මූලද්‍රව්‍ය 20 තුල ඉලෙක්ට්‍රෝනික වින්‍යාස ලියනකොට මේ තියෙන්නේ වගුව මෙන්න මේ විදියට යන්න ඕන. කොහොමද යන්න ඕන? මේ තියෙන්නේ පරමාණු ක්‍රමාංකය 1 සිට 20 දක්වා ඉලෙක්ට්‍රෝනික වින්‍යාස ලියද්දී මූලද්‍රව්‍ය සංකේතය පරමාණුක ක්‍රමාංකය කියන්නේ න්‍යෂ්ටි දින ප්‍රෝටෝන ගාන පිළිවෙලින් 1 සිට 20 දක්වා. මෙන්න ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය. ප්‍රධාන ශක්ති මට්ටම් 4යි KLMN. ඒතර 1යි නම් කේවල 1යි. 2යි නම් කේවල 2යි. 3යි නම් කේවල 3ක් එන්න බෑ. 2යි 1යි. ඊට පස්සේ 2යි 2 2යි 3 ඔහොම යනවා. ඊට පස්සේ බලන්න අන්තිමට එනවා සෝඩියම් 11යි. 11ක් එනකොට මෙතන 2යි 9 ලියන්න බෑ. මොකද L වල ඉන්න පුළුවන් උපරිම 8යි. එහෙනම් 2යි 8යි 1යි. ඊට පස්සේ 2යි 8යි 2යි ඔහොම ගිහිල්ලා අන්තිමට එනවා බලන්න මේ තියෙන්නේ. හොඳට බලන්න. අන්තිමටම එනවා පුතේ මෙතන පොටෑසියම්. පොටෑසියම් වල පරමාණු ක්‍රමාංකය ගත්තොත් ඉතින් පොටෑසියම් වල 19යි. එතකොට 2යි 8යි 8න් ඉවර වෙනවා ආගන්ගේ. පංකුව පළවෙනි 20 ඇතුලේ මෙන්න මේ M කියන ශක්ති මට්ටමේ උපරිම ඉන්න පුළුවන් 8 දෙනෙකුට විතරයි. ඒක 18ක් දක්වා යන්නේ 20න් පස්සේ. එතකොට එතන 8යි නම් උපරිම ඉන්න පුළුවන් අපිට පොටෑසියම් ලියන්න බෑ 2යි 8යි 9 කියලා ලිව්වොත් වැරදි. මොකද පළවෙනි 20 ඇතුලේ තුන්වෙනි ශක්ති මට්ටම හෙවත් M වලට යන්න පුළුවන් 8යි. ඒ නිසා 19ක් ඉන්නෝ 2යි 8යි 8යි 1යි. එතකොට 2යි 8යි කියන්නේ 10යි 8යි 18යි. එක්කෙනෙක් තව ඉතුරු නිසා එයා යනවා 4 වෙනි ශක්ති මට්ටමට. 20න් ඉවර වෙනවා කැල්සියම් 20යි. 20ට යනකොට 2යි 8යි 8යි 2යි. ඔන්න ඕක තමයි තේරුම් ගන්න ඕන. පැහැදිලිනේ? හරි. එහෙනම් අපි දැන් බලමු පළමු මූලද්‍රව්‍ය 20 හි ඉලෙක්ට්‍රෝනික වින්‍යාස ලිවීම. හරි. ඒ අර්ථ ලියන්න මෙහෙම ලියන්න. මෙහිදී එක් ශක්ති මට්ටම් වල තිබිය හැකි මෙහිදී එක් ශක්ති මට්ටම් වල තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා මෙහිදී එක් ශක්ති මට්ටම් වල තිබිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා පදනම් කරගෙන ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයන් ලියනු ලැබේ. ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයන් ලියනු ලැබේ. එක් ශක්ති මට්ටම් වල පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා පදනම් කරගෙන ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයන් ලියනු ලැබේ. වෙනම රුලකින් ලියන්න. පළමු මූලද්‍රව්‍ය 20ට අදාළව පළමු මූලද්‍රව්‍ය 20ට අදාළව තුන්වන ශක්ති මට්ටම හෙවත් ඔන්නක හොඳට තේරුම් ගන්න. පළමු මූලද්‍රව්‍ය 20ට අදාළව තුන්වන ශක්ති මට්ටම හෙවත් කැපිටල් M වරහන් වහන් කැපිටල් M ශක්ති මට්ටමට තුන්වන ශක්ති මට්ටමට හෙවත් කැපිටල් M ශක්ති මට්ටමට තුන්වන ශක්ති මට්ටමට හෙවත් කැපිටල් M ශක්ති මට්ටමට උපරිම වශයෙන් පිරී යන්නේ ඉලෙක්ට්‍රෝන 8ක්
පමණි. ඒක හොඳට මතක තියාගන්න නැත්නම් ඔයාලට ගැටලුවක් වෙනවා 18ක් යන එකේ කොහොමද මේ 8න් ඉවර වෙන්නේ කියන එක. පළවෙනි 20 ඇතුලේ උපරිම යන්න පුළුවන් 8යි. උපරිම වශයෙන් පිරියන්නේ ඉලෙක්ට්‍රෝන 8ක් පමණි. දැන් එහෙනම් ওই වගුව ලස්සනට ලියාගන්න. මේ වගුව ලස්සනට ලියාගන්න. මේක ඔයාලගේ අච්චු පොතේ 56 වෙනි පිටුවේ ওই විදිහටම දක්වලා තියෙනවා. ඕක අච්චු පොත බලන්න නැතුව හොඳට කල්පනාවෙන් මෙන්න මේ පළවෙනි එකේ කීයද දෙවෙනි එකේ කීයද තුන්වෙනි එකේ කීයද ඒ අනුව ඉලෙක්ට්‍රොනික වින්‍යාසය කොහොමද ලියන්නේ කියන එක හොඳට මතක තියාගන්න. හරි? දැන් ලස්සනට ඕක ලියාගන්න. මෙතන වගුව ගහනකොට අර ඉලෙක්ට්‍රොනික වින්‍යාසය කියන තීරුව හතරට බෙදා ගන්න. K L M N. K කියන්නේ පළවෙනි එක, L කියන්නේ දෙවෙනි එක, M කියන්නේ තුන්වෙනි එක, N කියන්නේ හතරවෙනි එක. ආන්න එහෙම බෙදාගෙන ඊට පස්සේ පරමාණු ක්‍රමාංක 1 නම් K වල 1යි. පරමාණු ක්‍රමාංකය 5 නම් K වල 2යි, L වල 3යි. පරමාණු ක්‍රමාංකය 11 නම් K වල 2යි, L වල 8යි, M වල 1යි. ආන්නේ විදියට ලස්සනට ලියාගෙන යන්න. ඉස්සෙල්ලා පළවෙනි 10 දෙනා ලියන්න නියොන් දක්වා ලියලා ඊට පස්සේ සෝඩියම් ගේ සිට කැල්සියම් දක්වා ඊටු ටික ලියන්න. උඩ නම් කරගන්න මූලද්‍රව්‍ය, සංකේතය, පරමාණුක ක්‍රමාංකය, ඉලෙක්ට්‍රොනික වින්‍යාසය. මේවා හරියට විභාගවල ලියන්න එනවා. ලියන්න එනවටත් වඩා මේවයින් අපි ගොඩක් දේවල් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. හරි? ඒ නිසා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන එක හරි වැදගත්. හරි. මේ පළවෙනි 10 දෙනා ඉවරයිද? මොවිදු ඉවරද පුතේ පළවෙනි 10? ආ.
හරි. දැන් මේ ටික ඉවරද පුතේ? මේ ටික ඉවරයි නේද? දැන් ඕකම ඕත්තෙන්ටම කන්ටිනියු කරන් යන්න කමක් නැතා විනාඩි දෙකක් ගියාට 20 දක්වා කැල්සියම් දක්වා කන්ටිනියු කරගෙන යන්න. හරි. දැන් මම හිතන්නේ වැටහීමක් ඇති. පිළිවෙලක් තියෙනවා මේකේ යම්කිසි සම්බන්ධයක් තියෙනවා. ඒ අනුව ලස්සනට ඔය ටික ලියා ගන්න. එතකොට මේකේ හරියට තේරුම් ගන්න ඕන මේ ඉලෙක්ට්‍රෝන බෙදිලා යන විදිය. හරි. ප්‍රධාන ශක්ති මට්ටම් 4 KLMN කියන හතරට කොහොමද මේ ඉලෙක්ට්‍රෝන බෙදෙන්නේ කියන එක ඔයාලා හොඳට තේරුම් ගන්න ඕන. ඕක හොඳට අවබෝධ කරගන්න බැරි වුණොත් එහෙම ඉලෙක්ට්‍රෝනික වින්‍යාස වරද්ද ගත්තොත් අපිට ඉදිරියේදී යම් යම් ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. හරි. එහෙනම් මාතෘකාව ලියලා තියන්න ආවර්තිතාව අගුව කියලා මාතෘකාව ලියන්න. දැන් අවුරුද්ද තියෙන්නේ 13 14 වුණාට 13 වෙනිදාත් පන්ති කරන්න පුළුවන් ඕන නම් නොනගතේ ලබන්න කලින්. හරි. එහෙනම් මේක මම මෙතනින් ක්ලෝස් කරනවා. අච්චුපත බලලා අඩුපාඩු හදාගන්න. එතකොට අපිට ලබන සතිය 11 වෙනිදාත් මම ඔන්ලයින් කරලා 11 වෙනිදායින් පස්සේ බොහෝ විට 12 වෙනිදා හෝ 13 වෙනිදා හෝ මම අනිවාර්යෙන් අමතර පන්තියක් දාලා මේ පාඩම කොහොම හරි ඉවර කරනවා. හරිද? මේකේ තියෙන වැදගත් කොටස් කීපයක්. හැබැයි ලේසි තේරුම් ගන්න පුළුවන්. දැන් මුල ඉඳලා ලස්සනට වැටික් කරොත් තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් වැඩේ අවුල් වෙනවා. හරි? එහෙනම් අපි මේ විදිහට වැටික් කරමු. ඔන්ලයින් දාපු පුළුවන් හැම වෙලාවෙම ඔන්ලයින් සම්බන්ධ වෙන්න. මේ මාසේ අපි ෆිසිකලි පටන් ගන්න ඔන්ලයින් නවත්තනවා. පැහැදිලිනේ? හරි. ඒ වගේම ඔයාලා මේ මාසේ අප්‍රේල් මාසේ පන්ති ගාස්තු පේ කරද්දි පුතේ account number එකට මම account number එක ආයි group එකට දාන්න account number එකට ගෙවන්නත් පුළුවන් නැත්නම් sunray එකට ගෙවන්නත් පුළුවන් නැත්නම් piston එකට ගෙවන්නත් පුළුවන් කොහෙට ගෙවුවත් පුතාලගේ ආයතන වලින් දෙන පන්ති කාඩ් එකේ ෆොටෝ එකක් ගහලා මට එවන්න නැත්නම් online ගෙවුවොත් බැංකුවකින් ගෙවුවොත් ඒ බැංකුවෙන් දෙන පොඩි ස්ලිප් එකේ ෆොටෝ එකක් ගහලා මට එවන්න එතකොට හරි හොඳයි එහෙනම් අපි ලබන සතියේ හමු වෙමු එහෙනම් පරිස්සමෙන් ඉන්න ලබන සතියෙන් පස්සේ අමතර දවස් අපි කීපයක් දාලා වැටික් කරගමු right එහෙනම් අදට උදලින් නවත්තන්නම් පාඩම වීඩියෝ එක දැම්මට පස්සේ වීඩියෝ එකනොත් බැරි දේවල් කතා කරන්න පුතාලට මොනවා හරි ප්‍රශ්නයක් මොනවා හරි පාඩමක් දැනගන්න ඕන පාඩමක් තියෙනවා මට දිනෙත් එක්ක එවන්න සර් මේ අහවල් දවසේ කරපු පාඩම මට එවන්න කියලා මම ලැබෙන්න සලස්වන්න හොඳයි එහෙනම් අදට නතර වෙමු රයිට් එහෙනම් ආයුබෝවන් අයිබෝන් සර් I want that.